සංසාර දුක කියන එක ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියලා යම් දුකක් තියෙනවා නම් මේ දුකමනේ අපි දුක කියලා කතා කරන්නේ. ඒකට මම දුක කියන එක හරියට මේ අර තැබිලි හරි කුරුම්බ හරි පොකුරක් වල්ල කියලා කියනවා නම් දුක්ඛ සත්‍ය කියලා කතා කරන මේතන මේක එක තැනින්ම අල්ල ගන්න තියෙන අර ගහට සම්බන්ධ වෙච්ච මුල වගේ තැන. ඒ කියන්නේ කෙටි න්‍යායක් කියන්නම් ඔයගොල්ලෝ මතක තියාගන්න. දුක තියෙන හැම තැනකදීම දුක්ඛ සත්‍ය තියෙනවා. දුක්ඛ සත්‍ය තියෙන හැම තැනකම දුක නැහැ. දුක තියෙන හැම තැනම දුක්ඛ සත්‍ය තියෙනවා. දුක්ඛ සත්‍ය තියෙන හැම තැනම දුක නැහැ. දුක තියෙන හැම තැනකදීම දුක්ඛ සත්‍ය තියෙනවා කියලා කිව්වේ අපිට කායික මානසික දුක් පිහිටා සිටින සෑම තැනකම අපිට ස්කන්ධයන්ගේ සංකත ලක්ෂණය හැම තැනකම තියෙනවා. කායික මානසික දුක තියෙන හැම තැනකම දුක්ඛ සත්‍ය තියෙනවා. හැබැයි දුක නොවන රූපාවචර ධානසිත රූපාවචර ධානසිත ඕන සබසහගත සිතක දුක නෙමෙයි නේද? හැබැයි ඒ සිතත් සංකතයි නම් දුක නැහැ ඒකේ. දුක්ඛ සත්‍ය කියන එකෙන් මිදිලාද? දුක්ඛ සත්‍යෙ මිදිලා නැහැ. ඒ නිසා දුක තියෙන හැම තැනකම දුක්ඛ සත්‍ය තියෙනවා. දුක්ඛ සත්‍ය තියෙන හැම තැනකදීම දුක කියන කාරණය නැහැ. ඒ නිසා තමයි සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා කියලා අර විදිහට දුක කතා කරගෙන ගිහිල්ලා අපිට කිව්වේ ස්කන්ධ පංචකය තමයි නැවත දුක්ඛාර සත්‍ය විදිහට කෙටියෙන් පැහැදිලි කළේ. එතකොට ඔය දුක කියන කාරණය දුක්ඛ සත්‍ය විදිහට අපිට සංජානනය වෙන්නේ නැහැ. අපිට පේන්නේ හැමතැනම දුකක් විදිහට තමයි. ඉපදෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, මහලු වෙනවා. එතකොට ඒ දුක කතා කරන්න ගියොත් දුකේ ප්‍රභේද එකක් දෙකක් නෙමෙයි කතා කරන්න වෙන්නේ. දුකේ ප්‍රභේද මහා ගොඩක් කතා කරන්න බෑ. මේක උනත් දුක, මේක උනත් දුක, මේක උනත් දුක, මේක උනත් දුක. ඒකට ඒ සියලුම දුක්ඛ ප්‍රවාහය අයිති මොකටද? සංසාර දුක කියන එකට. එතකොට ඒ සංසාර දුක්ඛ ප්‍රවාහය ගැන කතා කරනකොට පොදුවේ කෙටියෙන් කතා කරන්න පුළුවන්කම තියෙනවා. කෙටියෙන් සහ ගැඹුරින්ම දුක්ඛ ආර්ය සත්‍ය කියලා. එතකොට ඒ දුක්ඛ ආර්ය සත්‍ය කියලා කතා කරන්නේ පිරිසිදු දැක්ක යුතු ඇත්තක් විදිහට. දැන් සසර දුකයි කියන දුක සසර දුකයි කියලා අපි කියන්නේ කායික මානසික දුක නිසා. ඒ කායික මානසිකව ඇති වෙන දුක දැක්ක කියලා කෙනෙකුට නිවන් දකින්න බෑ. කායික මානසික දුක දැක්ක කියලා කෙනෙකුට නිවන් දකින්න බෑ. ඇයි? ඒ දුක දැකලා කෙනෙකුට පුළුවන් කලකිරෙන්න. කලකිරිලා ධර්මයට යොමු වෙන්න පුළුවන්. ඒකේන ආදීනමය දකින්න දුකයි කියලා. එයා එතකොට ආස්වාදයේ තුල රැඳෙන්නේ නැතුව නිස්සාරණයක් හොයනවා. නිස්සාරණයක් හොයනකොට තමයි නිස්සාරණ ප්‍රතිපදාවක් විදිහට එයාට ලැබෙන්නේ දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිදු දකින්න. දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිදු දකින්නකොට එයාට මොකද්ද වෙන්නේ නැත්තේ? සමුදය ආර්ය සත්‍ය උපදින්නේ නැතුව. දැන් කාරණා 8ක් තියෙනවානේ. දුකයි දුක්ඛ සත්‍යයි. සමුදයයි සමුදය සත්‍යයි. නිරෝධයයි නිරෝධ සත්‍යයි. මාර්ගයයි මාර්ග සත්‍යයි කියලා කරුණු 8ක් තියෙනවා. දුක කියලා කියන්නේ කායික මානසික දුක. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ අර කතා කරන ලක්ෂණ ටිකෙන් අපි කතා කරන ස්කන්ධ දුකට කියනවා දුක්ඛ සත්‍ය කියලා. ඊට පස්සේ සමුදය කියලා කියනවා අපි කිව්වොත් අපි රළුවම දකින තණ්හාවට ඔය තණ්හාව නිසා දුක හදනවා. කැමැත්ත නැති වෙනවා කියලා අපි කියන්නේ කැමැතිසේ පවතින්නේ නැහැ කියලා කියන්නේ ඔය තණ්හාව කරන දේ ඒ විදිහට තියෙන්නේ නැති වෙනකොට අපිට මොකද වෙන්නේ? දුක කියන දේ උපදිනවා අපිට. හැබැයි මේ දුක ඉපදුනාට ඒක සමුදය නිසා එන දුක. හැබැයි සමුදය සත්‍ය කියන එක ඊට වඩා ගැඹුරුයි. සමුදය සත්‍ය කියලා කියන්නේ අර තණ්හාව විදිහට අපිට තේරෙන්නේ නැහැ. ඒක ආයෝහනාර්ථයක් තියෙනවා. රැස් කරගන්න බව. ඒක ලෝභය නෙමෙයි. දැන් වටාපත තියනවා කියන එක ගැන ඔයගොල්ලෝ මේ වටාපතට ඔයගොල්ලෝ ලෝභ කරන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ ලෝභ නොකලත් වටාපත තියෙන බව රැස් කරගත්තනේ ස්කන්ධ ටික රැස් කරගත්තනේ ඔයගොල්ලෝ. අනේ ස්කන්ධ රැස් කරගන්න බවට කියනවා මොකද්ද? සමුදය සත්‍ය කියලා. රැස් කරගන්න බව. තව වචනකින් ඕක කියනවා නිකාන්ති තණ්හා කියලා. නිකාන්ති ක්ෂණේ තණ්හාව. ඔයගොල්ලෝ කැමති වුණත් නැතත් තණ්හා කරනවා. අකමැති දෙයකට තණ්හා කරනවා. මම කියන්නේ අපායටත් තණ්හා කරනවා. කැමති නෙවෙයි අපාය. ගින්නට අකමැති වෙයි. හැබැයි ඒ ගින්න විඳින මම කරගත්ත ස්කන්ධ ටිකට ඒකට කැමති නේ.
තිරිසන් සතෙක් කැමති දේ ලෝකේ අතහැරලා දාලා මැරිලා යන්න. මොන දුකක් ආවත් එයා ඒකට කැමතියි. ඒ ස්කන්ධ ටික පවත්වන්න ඕනේ යාට. ස්කන්ධ ටිකට කරන තණ්හාව තියෙනවා. එතකොට එයා දුකට අකමැති වෙන්න පුළුවන්. හැබැයි ස්කන්ධ ටිකට නැවත නැවත කරන තණ්හාව ඒක තියෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. ඒ නිසා සමුදය සත්‍ය කියලා කියනකොට අර ස්කන්ධ ටිකට කරන තණ්හාව මට්ටමේ සියුම් තැනකින් කතා කරන්නේ. ඒක කුසල ස්කන්ධද අකුසල ස්කන්ධද ඒක අර ලෝභය කියන මට්ටමේ රළුවේ දෙන දෙයක් නෙමෙයි. ඒ නිසා ඒකේ භයානක බව තමයි යන්නේ කොතෙන්ටද දෙක තණ්හා කරනවා. අපායට ගියොත් අපායටත් තණ්හා කරනවා. එතන අතහැරලා දාන්න කැමති නෑ. ඒ ස්කන්ධ ටිකට තණ්හා කරනවා ආයෙ මරනවා ආයෙත් උපදිනවා. ඒ ස්කන්ධ ටික නෙමෙයි. පිච්චෙන එක නිකන් හම්බ වෙනවා. ආයෙත් ඕනේ ටික වෙයි උනාට. ආයෙත් එතකොට මේ විදිහට ස්කන්ධ ටිකට කරන තණ්හාව කියන එකට කියනවා සමුදය සත්‍ය කියලා. සමුදය කියලා කියනවා මේ ලෝකේ ගොඩක් සමුදය තියෙනවා. යම් කිසි ඵල නිෂ්පත්තියක් කරන්නේ හේතුවක් නිසානේ ඒක හේතුවට කියනවා සමුදය කියලා. එතකොට ඒ හේතුව කියන එක දුක කියන දේ ඇති කරන්නේ සමුදය නිසා. අපි කියවන දුක දුක්ඛ සත්‍ය බෙදුවනේ. ඒකේ කායික මානසික දුක කියන තැන අපිට අර දෝමනස්සේ මානසික දුක ඇති කරන්නේ අපි ආස කරනකොට මේ තණ්හා කරන දේ නැති වෙලා යනකොට දැන් ජීවිතේට දුක ගලාගෙන එනවා. එතකොට නිරෝධය සහ නිරෝධ සත්‍ය දෙකක් තියෙනවා. නිරෝධය කියන්නේ මොකද්ද? ස්කන්ධයන්ගේ මේ මොහොතේ හටගත්තු ස්කන්ධයන් නිරුද්ධ වෙලා යන එකට කියනවා නිරෝධයක් කියලා. නිරෝධ සත්‍ය ඒක නෙමෙයි. ඒ නිරෝධය තේරුම් අරගන්නකොට මොකද වෙන්නේ? සමුදය ප්‍රහාණය වෙනවා. දැන් සමුදය මේ ශාසනයේ ප්‍රහාණය කළ යුත්තක් තමයි. හැබැයි ප්‍රතිපදාව කියන්නේ නැහැ සමුදය ප්‍රහාණය කරන්න කියලා. ඇයි? දැන් මම කිව්වොත් මෙතන අමනුෂ්‍යයෙක් ඉන්නවා එලවන්න කිව්වොත් ඕගොල්ලෝ කොහොමද අමනුෂ්‍යව එලවන්නේ? පේන්නේ නැත්තම්, දන්නේ නැත්තම්. ඕගොල්ලෝ කොහොමද මේ අමනුෂ්‍යව එලවන්නේ? ඒ විදිහට දැන් ඕගොල්ලොන්ට පේන්නේ මේසට කරන තණ්හාවනේ. ඕගොල්ලෝ ඒක නැති කරයි. හැබැයි ස්කන්ධ ටිකට කරන තණ්හාව නැති කරන්න පුළුවන්. ඒක පේන්නේ නැහැ. ඒක අප්‍රකටයි. ඒක නැති කරන්න බෑ. ඒ නිසා ඒක නැති කරන්න කිව්වෙත් නැහැ. කිව්වේ මොකද්ද? දුක්ඛ සත්‍ය පිරිසිදු දකින්න කිව්වා. වැස් කරගත්තේ ආයෝහණය කළේ මොකක් නිසාද? අපි නැවත නැවත ඒකේ ඇති බවට වැරදිවට දැක්ක නිසා. හැබැයි දුක්ඛ සත්‍ය පිරිසිදු දකිනකොට ස්කන්ධ ටික හේතුවෙන් සකස් වුණා කියන දුකේ ලක්ෂණ ටික දකිනකොට එයාට රැස් වෙන්න දෙයක් නැහැ. පැහැදිලිද? බොහොම ගැඹුරු කාරණාවක් කතා කරන්නේ. දුක කියන එක ගැන අපි දුක්ඛ සත්‍ය ගැන කතා කළා. හේතු නිසා සකස් වෙන බව සංකත ලක්ෂණේ, හේතුවට පවතින බැරි පීලනාර්ථ පීලන ලක්ෂණය කියලා ටිකක් අපි කතා කරන්නේ. නිසා දුක්ඛ සත්‍ය කිව්වා. එතකොට දැන් මේ දුක්ඛ සත්‍ය තේරුම් ගන්නකොට අපි දැකලා තියෙන්නේ මොකද්ද? ස්කන්ධයන් හේතු නිසා හට ගන්න බව සහ හේතු නැති වෙනකොට නැති වෙන බව. දැන් ස්කන්ධ ටික එතකොට අපි රැස් කරගන්නේ නැහැ. පංච උපාදානස්කන්ධයේ පොත කියලා රැස් කරගන්නේ, වටාපොත කියලා රැස් කරගන්නේ. අපිට හම් වෙන්නේ මොකද්ද? හේතුඵල ධර්මක ස්කන්ධ ටිකක් හට ගැනීම සහ නැති වීම කියන. එතකොට දුක්ඛ සත්‍ය පිරිසිඳ දකිනකොට සමුදය සත්‍ය නොහට ගන්න බවට ගිහිල්ලා. ඒකයි යම් තණ්හාවක් ගැන කියනවා නම් ඒ තණ්හාවේ නිර්වශේෂ විරාගයේ නිරෝධය. අර ස්කන්ධයන්ට ඇලෙන තණ්හාව ගැන කතා කළා නම් මේ තණ්හාවේ නිර්වශේෂ නිරෝධය. නිරෝධය කියලා කියන්නේ අනුත්පාද නිරෝධය කියලා කියන එකට. අනුත්පාද නිරෝධය. නැවත හටගන්නේ නැහැ ඒක. එතකොට තණ්හාව දුරු කළා නෙමෙයි තණ්හාව හටගන්නේ නැති තත්ත්වයකටපත් කළා. ඒ හටගන්න තැනක් නැහැ. මොකද රැස් කරගන්න දෙයක් නැහැ. ස්කන්ධයන්ගේ හට ගැනීම සහ නිරෝධය දකිනකොට සමුදය කියන එක රැස් වෙන්න දෙයක් නැහැ යාට. එතකොට එයා සමුදය නිකම්ම ප්‍රහාණය කළ කෙනෙක් බවට පත් වෙනවා. එතකොට නිරෝධය කියන එක තමයි ඕගොල්ලන්ට පුළුවන් තණ්හාව නැති කරන්න පුළුවන්. තණ්හාව නැති කරන්න පුළුවන් කියන්නේ දැන් මේසෙට ආසයි ඕගොල්ලෝ. මේසෙට තියෙන ආසාව නැති කරන්න බෑ ඕගොල්ලෝ. හිතලා මේක කැඩෙන්න පුළුවන් දෙයක්, බිඳිලා යන්න පුළුවන් දෙයක්, මේක වැඩකට නැති දෙයක්, මේකේ ආදීන මේ බලලා මේකේ නිර්ාර්ථක බව දැකලා ඔයගොල්ලෝට පුළුවන් මේකේ තණ්හාව අයින් කරලා ගන්න. එතකොට ඒකෙන් කියන්නේ නිවන් දැක්ක කියලා. ධ්‍යාන ලබා ගත්තොත් ඒකයි වෙන්නේ. ඒක සංසිඳෙවුවා යාර. හැබැයි ඒකත් නිරෝධයක් තමයි. හැබැයි ඒක తాවකාලිකයි. ඇයි? ස්කන්ධ ටිකට කරන තණ්හාව නැති කරලා නෑ. මේක හදන්න ඕන වෙලාවක හේතු තියෙනවා. ඒ නිසා දැන් ස්කන්ධ නිරෝධය ගැන සාක්ෂාත් කරන කෙනාට කෙලෙසේ අනුත්පාද නිරෝධය කියලා නැවත හටගන්නේ නැහැ. සමුදය කියන එක අය හටගන්නේ. ඇයි හටගන්නේ නැත්තේ? එයාට ස්කන්ධයන්ගේ උදේවැය පේන නිසා. එයාට ඇති බවට රැස් කර ගැනීම කියන එක නිකම්ම නැතිලා කියලා.
සමුදය සත්‍ය අනුත්පාදයි හටගන්නේ දෙයක්. ඊට පස්සේ මාර්ගය සහ මාර්ග සත්‍ය දෙකට බෙදෙනවා. මාර්ගයක් තියෙනවා. මොකද්ද? ඔය තණ්හාව නැති කරගන්න ක්‍රමයක් තියෙනවා. ඒකට පුළුවන් ධ්‍යාන ලැබලත් නැති කරන්න පුළුවන්. හැබැයි අර ස්කන්ධ ටිකට කරන තණ්හාව නැති කරන්න නම් ඕගොල්ලන්ට සිද්ධ වෙනවා මාර්ග සත්‍ය වඩන්න. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගයේ උපදවන්නම වෙනවා. අර දුක්ඛ සත්‍ය පිළිසින් දකින්න නම්. ඒකට කියනවා මාර්ග සත්‍ය සහ මාර්ගය කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෞකිකවත් වෙනවා. ඒක මාර්ගයක්. හැබැයි ඒක මාර්ග සත්‍ය නෙමෙයි. එතකොට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලා තියෙනවා. ඒක ලෝකේ පැවැත්ම තුළ කවුරුත් දකින දෙයක්. කෝරක්කත් එක ගැන දන්නවා. කෝරක්කත් එක කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කාලේ කුක්කුර වෘතය සමාදන් වෙලා බල්ලෙක් විදිහට එයා කාලය ගත කළා. ඒ විදිහට දුක නැති කරන්න පුළුවන් කියලා. කෝරක්කත් එකත් ඔය හතර දැක්කා. ඇයි? කෝරක්කත් එක දුක දැක්කා. දුක දැක්කා රූපේ කෙරෙන් දුක එනවා කියලා දැක්කා. එතකොට එයා දුක දැක්කා. එතකොට එයා උත්සාහවත් දුක දැක්ක නිසානේ එයා රූප හොය ඉන්නේ නැතුව මේ රූප එපා කියලා බල්ලෙක් වගේ හිටියේ සැප ගේන රූප වලින් දුක ගේනවා කියලා දැක්කා එයා. හැබැයි ඒක නිවන උනේ නැහැ. ඔය රූප වලින් කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ කියලා දැකලා තමයි එයා ඒකේ දුක ගේන බව දැකලා තමයි එයා ඒකට ක්‍රමයක් හෙව්වේ. ඒ නිසා එයා දුක දැක්කා. එයා දුකට හේතුව විදිහට දැක්කා. මේ මේවල් වලට කැමැත්තෙන් බැඳිලා ඉන්නකොට එයාට දුක එනවා කියලා දැක්කා. ඒ නිසා එයා නිරෝධයක් හෙව්වා. මොකද්ද එයා හෙව්පු නිරෝධය? එයා හිතුවා මේ රූප ඔක්කොම නැති කරොත් මට දුක නැතුව ඉන්න පුළුවන් කියලා. එයා දැක්කේ රූප නැති කළා දුක නැතුව ඉන්න ක්‍රමයක්. එයා ඒ නිසා රූප නැති කළා. කොහොමද? හොඳ රූප බලන්නේ නැහැ. හොඳ ශබ්ද අහන්නේ නැහැ. හොඳ ගඳ සුවඳ ස්පර්ශ විඳින්නේ නැහැ. එයාත් නිරෝධයක් දැක්කා. එයාත් මගක් වැඩුවා. මොකද්ද මග? එයා කුක්කුරුතේ තෝරගත්තා. එයා ඒකේ මග වැඩුවා. අපි හිතන විදිහට චතුරාර්ය සත්‍ය ඉදිරිය තියෙනවා. එයා දුක දැකලා දුක ඇති වුණු පැත්ත දැකලා දුක නැති කරන නිරෝධයක් දැකලා දුක නිරෝධ කරන මාර්ගයට ගිහිලා තියෙනවා. හැබැයි ඔය එකක්වත් දුක්ඛ ආර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය, මාර්ගය නැමැති ආර්ය සත්‍ය බවට පත් වෙලා නැහැ. ඒ නිසා තමයි පටිසම්භිදා වර්ග ප්‍රකරණයේ මේ විභංග යමක ප්‍රකරණයේ සත්‍ය යමකේදී ඔය කරුණු 8 වෙන වෙනම වෙන් කරලා පෙන්නන්නේ. දුක දුක්ඛ සත්‍ය, සමුදය සමුදය සත්‍ය, නිරෝධ නිරෝධ සත්‍ය සහ මාර්ග මාර්ග සත්‍ය කියන කාරණා ටික. එතකොට අපිට මේ ශාසනීය ක්‍රමයට අපිට දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. එතකොට දුක්ඛ සත්‍ය යම් කෙනෙක් ප්‍රහාණය කළා කියනවා නම් එයා ප්‍රහාණය කරලා තියෙන්නේ දුක්ඛ සත්‍ය කියන දේ පිළිසිඳ දැක්කම එයා සමුදය සත්‍ය ප්‍රහාණය කළ ඉවර කෙනෙක්. සමුදය සත්‍ය ප්‍රහාණය කළා කියලා කියනවා නම් එයා දුක්ඛ සත්‍ය පිළිසිඳ දැක්ක කෙනෙක්, නිරෝධ සත්‍ය සාක්ෂාත් කළ කෙනෙක්, මාර්ග සත්‍ය වඩපු කෙනෙක්. කොටිම කියනවා නම් චතුරාර්ය සත්‍ය එක සත්‍යයක් දැක්කම අනිත් සත්‍ය තුන දැකපු කෙනෙක් බවට එයාපත් වෙලා තියෙනවා. මේ එකක්වත් වෙන වෙනම දකින්න පුළුවන් දේවල් ඒක විතරක් පිළිලා නැහැ. ඒ නිසා අපිට පුළුවන් අන්න ඒ විදිහට මේක අනුපූර්වව යන ක්‍රමවේදයකට පාවිච්චි කරන ක්‍රමයක් තියෙනවා. ඒ විදිහට ගියොත් අපිට බැරි කමක් නැහැ. අපිට ඔය ස්කන්ධයන්ගේ පිරිසිදු දැකීම කියන මගින් ගිහිල්ලා ඒක කරා. සීලය නැති වුණා කියන තැනදී අදහස් කරන්නේ ඒක මේ බොහොම කාලෝචිත ප්‍රශ්නයක්. අද කාලේ පොඩි දෙනෙක් ඔය පැත්ත ගැන කතා කරනවා. කුකුසාති රජුරෝ තික්කේන්ද්‍රිය පුද්ගලයෙක්. තික්කේන්ද්‍රිය කියලා කියන්නේ තීක්ෂණ ඉන්ද්‍රිය තිබුණ කෙනෙක්. දැන් උද්ගටිතඥ විපටිතඥ කියලා පුද්ගලයන් බෙදනෝනේ ඤේය සහ පදපරම කියලා. එතකොට උද්ගටිතඥ පුද්ගලයාට වචන මාත්‍රේම සෑහෙනවා. එතකොට විපංචිතඥ කියලා කියන්නේ අපි විපටිතඥ කියලා භාවිත කරාට එතකොට විපංචිතඥ පුද්ගලයාට ඒක එයාට යම් කාරණා සමුදායක් ප්‍රකාශ කළාට පස්සේ දේශනාව තුළ එයාගේ මනසේ තත්ත්වයට වැඩව ගන්න පුළුවන්කම තියෙනවා. ක්‍රමයෙන් එයාට ඒක දියුණු කරගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට දැන් පුක්කුසාති රජුරෝ විපංචිතඥ මට්ටමේ පුද්ගලයෙක්. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ බොහෝ කරුණු කාරණා සමුදායක් විස්තරාත්මකව එයාගේ මනසේ මට්ටමට ගැනීම සඳහා දේශනා කළා. එතකොට ඉන්ද්‍රිය අනුක්‍රමයෙන් දියුණු කරගෙන තමයි ගියේ. පුක්කුසාති රජුරෝ ඒ වෙනකොටත් එතකොට ආර්ය දර්ශනය අහගන්නේ යම් වෙලාවකද ඒ කාය සංවරය ඒ වෙලාවේදී පිහිටා සිටිනවා. වාක් සංවරය ඒ වෙලාවේදී තියෙනවා. මනෝ සංවරය ඒ වෙලාවේදී තියෙනවා. දැන් අඟුලිමාල රහත් වෙන තැනදී අපිට හිතෙන්න පුළුවන් නේ අඟුලිමාල කොහෙද සීල සමාධි ප්‍රඥා වැඩි කියලා. ගිහිමරවර ඉඳලා ආවා
භාග්‍යතුන් වහන්සේ පසුපසෙත් පන්න වෙනාවේ හොඳ අදහසින් නෙමෙයි. ඊට පස්සේ නමුත් එයා අරිහත්ත්වයටපත් වුණා. එතකොට අපිට බලන සිද්ධිය එකක් වුණාට අපි රහත් වුණා කියලා කතා කළාට රහත් වෙන්නේ නැහැ නේ එකපාරම. සෝවාන් වෙලා, සකදාගාමී වෙලා, අනාගාමී වෙලා තමයි අරිහත්ත්වයටපත් වෙන්නේ. එතකොට එයාට ඉස්සෙල්ලාම තේරෙන්නේ මොකද්ද? මේ කය වචන දෙක සංවර වෙන්න ඕනේ කියන එක එයාට තේරෙනවා. ඉස්සෙල්ලාම ධර්මයේ තේරෙනකොට තේරෙන්න පටන් ගන්න තැන මොකද්ද? මේ රළු මට්ටමේ කය වචන දෙක පවත්තලා මේක කරන්න බෑ කියන එක එයාට තේරෙනවා. මානසිකව සියුම් බවටපත් වෙනකොට නිකම්ම කය වචන දෙක සංවර වීම ඇති වෙනවා. ඒක එක්ෂණිකව අවබෝධ වුණත් අර මට්ටමේ දැනුම ඇති වෙලා තමයි එයාට ඊළඟ මට්ටමට දැනුම යන්නේ. ඒ කියන්නේ එයා අපි හිතමු හදිසියෙ හරි ඔය රහත් වුණා කියන එක මොහොතේ ඔක මගින් නතර වුණා කියන්නේ ඔය එක මට්ටමේ නිකන් හිතන්නකෝ එයා සෝතාපට්ටි ඵලයට කලින් මේ දේශනාව නතර කළා කියලා. හැබැයි එයාට ඒ මට්ටමින් නතර කරා නම් එයා එතන පටන් සිල්වත් පුද්ගලයෙක් සීලය රකින්න ඕනේ කියන දැනුම ඇති පුද්ගලයෙක්. ඒ කියන්නේ එයා ඒ මොහොතේ ඉඳලා සිල්වත් වෙන කෙනෙක් තමයි ධර්මය අහන්නේ ළඟට. ඒ මොහොතේ එයා සිල්වත් වෙලා තියෙනවා. ඒකෙන් අර අද සමහර අය ඔකෙන් වැරදිවට අර්ථකථනය ගන්න උත්සාහවත් වෙනවා. සිල් රකින්න ඕනේ බණ අහන වෙලාවට එකපාර සීලය පිරෙනවා කියලා. එහෙම වෙන එකක් ගැන නෙමෙයි කතා කරන්නේ. ඤෙය්‍ය පුද්ගලයාට හික්මෙන්න අවශ්‍ය ක්‍රමයක් තියෙනවා. දැන් උද්ගලිකඥ පුද්ගලයාට බාහ්‍ය දාර්ශනිකයට දිත්තේ දිත්ත මත්තන් සුතේ සුත මත්තන් මුතේ මත මත්තන් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් කියන ඔය කාරණා ටික කතා කරනකොටම අරිහත්ත්වයටපත් වුණා. හැබැයි උකුසාත රජුට ඊට වඩා කාරණා සමූහයක් කියන්න ඕන වුණා. හැබැයි ඤෙය්‍ය පුද්ගලයෙකුට එයාට කාලයක් තිස්සේ ඉන්ද්‍රිය එතෙන්ට වඩන්න වෙනවා. අර පුද්ගලයා ඉන්ද්‍රිය වඩන්න නැතුව හිටිය නෙමෙයි සසරේ ඒ තරම් පුරුදු කරලා තිබුණ නිසා තමයි ඒ අවබෝධයට එකපාරපත් වෙන්න පුළුවන්කම ලැබුණේ. ඒ නිසානේ බුද්ධ කියන වචනේ ඇහෙනකොටම අර මට්ටමට ආවේ. රජකම දාලා එන්න තරම් ඒ මට්ටමට ආවනේ. එතකොට ඤෙය්‍ය පුද්ගලයෙක් බවටපත් වෙනකොට ඤෙය්‍ය පුද්ගලයාට සිද්ධ වෙනවා ඒක දැන ගැනීම සඳහා සීල සමාධි ප්‍රඥා සමහර විට ටික කාලයක් තිස්සේ යාට පුරුදු කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ කෙනාගේ ඉන්ද්‍රිය වැඩිලා තියෙන ප්‍රමාණය අනුව ඒක සිද්ධ වෙන්නේ. ඒ නිසා ඉන්ද්‍රිය වැඩි වීම ඉතාම වැදගත් වෙනවා. සීලය තුල අපි අද හික්මෙන්න අවශ්‍යම වෙනවා ඒක නිසා. ඒ නිසා සීලය කියන එකේ කය වචන දෙකේ සංවරය බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා. එතකොට අර කෙනා සීලේ නැතුව නිවන් දැක්කා කියන එක නෙමෙයි එකකින් කියන්නේ. ඒ සීලයේ පිහිටා සිටින මට්ටමකටපත් වෙලාම තමයි. කියන්නේ සීලය කියන දේ සංවර විය යුතුයි කියන දැනුම ඇවිල්ලාම තමයි ඒක න සෝවාන් ඵලයටපත් වෙන්නේ. ඊට පස්සේ සකදාගාමී ඵලයටපත් වෙන්නේ, අනාගාමී ඵලයටපත් වෙලා අරිහත් ඵලයටපත් වෙන්නේ. හැබැයි අපි එකපාර රහත් වුණා කියන වචනේ පාවිච්චි කරනවා. හැබැයි ඉස්සෙල්ලාම කය වචන දෙක සංවර කරගෙන සීලේ පිහිටන්න ඕන කියන එක යාට තේරිලා දැඩි චිත්ත සමාධියක් අර කියන කාරණයක් එක්කම හිත වැඩුණු චිත්ත ඒකාග්‍රතාවයේ සමාධිය වැඩිලා ඒ සමාධිමත් මනසට තමයි එයාට අර යථාර්ථය ගෝචරුනේ. ඒකට එතන ගියේ සීල සමාධි ප්‍රඥා කියන ටික. ප්‍රශ්නේ තියෙන්නේ ඔය සීල සමාධි ප්‍රඥා කියන එක වැඩෙන්න ගියපු කාලයේ විතරයි. කෙනෙකුට විනාඩියක් ඇතුළත වෙන්න පුළුවන්, කෙනෙකුට පැයක් ඇතුළත වෙන්න පුළුවන්, කෙනෙකුට දවසක් ඇතුළත වෙන්න පුළුවන්, කෙනෙකුට අවුරුද්දක් ඇතුළත වෙන්න පුළුවන්. හැබැයි එතකොට ඔය ටික දිගටම ගන්නකොට එකම දේ එකපාර වෙලා කියලා අපිට පෙන්න තියෙනවා. එකපාර වෙන්නේ නැතුව වගේ තව කෙනෙක් දිහා බැලුවහම පෙන්න තියෙනවා. ෂෝට් කට් හොයන්න ගිහිල්ලා තමයි අද කොට දෙන්නේ මඩල කියලා තියෙන්නේ. ඒකට කියනවා සීලය ඕනෙත් නැහැ. ඉඳලා කරගන්න පුළුවන් කියලා. ලෞකික ධ්‍යාන සහ ලෝකෝත්තර ධ්‍යාන ගැන කතා කරනකොට ලෝකෝත්තර ධ්‍යානයේ ලක්ෂණය ඔයගොල්ලන්ටම බලා ගන්න පුළුවන්කම තියෙනවා කොහොමද? ධම්මසංගරි ප්‍රකරණයෙහි ලෝකෝත්තර සිත් විග්‍රහ කරනකොට ලෝකෝත්තර සිත් ඔක්කොම විග්‍රහ කරන්නේ පඨම ඥාන සහිත සෝතාපට්ටි ඵලසිතටපත් වෙනවා. ඒ විදිහට තමයි ලෝකෝත්තර සිත් විග්‍රහ කරන්නේ. ප්‍රථම ධ්‍යානයේ සහිතව ලෝකෝත්තර ඵලය, ဒုတိ ය ධ්‍යාන සහිතව සෝතාපට්ටි ඵලය, ප්‍රථම ධ්‍යාන සහිත සෝතාපට්ටි ඵලය, තෘතිය ධ්‍යාන සහිත සෝතාපට්ටි ඵලය, චතුර්ථ ධ්‍යාන සහිත සෝතාපට්ටි ඵලය කියලා ওই විදිහට තමයි විග්‍රහ කරන්නේ. එතකොට මේ සෝතාපට්ටි ඵලය ලබන්න පුළුවන්කම තියෙනවා ක්‍රම දෙකකට. එකක් තමයි ප්‍රථම ධ්‍යානයේ කලින් උපදවගත්ත ප්‍රථම ධ්‍යානයේ තියෙන විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන ධර්මතා ටික පිළිබඳව විදර්ශනා කරලා එතන අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන කෙනාට
ප්‍රථම ධ්‍යාන සහිතව සෝතාපට්ටි ඵලයටපත් වුණා කියලා කියනවා. ධ්‍යාන රහිතව විදර්ශනාව සුද්ධ විදර්ශනාව විතරක් වඩන ශුෂ්ක විදර්ශකයාට එයා විදර්ශනාව වඩනවා. විදර්ශනාව වඩනකොට අර ධ්‍යාන අංග ටික සහිතව එයා සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කරනවා. ඒ ධ්‍යාන සිතේදී මාර්ගඵල සෝතාපට්ටි ඵල සිතේදී අර ධ්‍යාන ලක්ෂණ ටික පිහිටා සිටිනවා. දැන් අපි කුසල් කළත් මම ගිහිල්ලා දානය ඇතුළේ වුණා දාන දෙන සිතේදීත් ඇත්තටම ওই ධානාංග පහ තියෙනවා. ධම්මසංගණි ප්‍රකරණේ ඒකනේ කාමාවචර කුසල සිත විග්‍රහ කරනකොට පංචාංගිකයන් ධානං හොති. ඒකේ තියෙනවා පංචාංගික ධානය. හැබැයි පංචාංගික ධානය තිබුණාට ඒකට කියන්නේ ධාන සිත කියලා. ඇයි ඒකේ යෙදලා තියෙන්නේ ආරම්මණේ රූපේ කරගෙන. දැන් අර ධාන සිත උපදිනකොට ආරම්මණේ මේ රූපය නෙමෙයි අර ධානයේ පැත්තේ ලක්ෂණ ටික ආරම්භණය කරගෙන තමයි ඒක දුවන්නේ. ඒ නිසා ඒකෙදී යන්නේ වෙනම ආකාරයකට නෙවෙයි. එතකොට එතන විදර්ශනා කරගෙනම ඵලසිතටපත් වෙනවකම ඇත්තටම උපදවගත්ත කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. හැබැයි විදර්ශනාව විතරක් වඩන කෙනාට අර මට්ටමේ චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙනකොට අර ධ්‍යාන ලක්ෂණ පහත් ඒ සිතේ ප්‍රකට වෙලා තියෙනවා. විදර්ශනා අරමුණ දැඩිව ගත්තකම විතක්කය. විදර්ශනා අරමුණේ හැසිරෙනකම විචාරය. විදර්ශනා අරමුණ නිසාම පීතිය සහ සුඛය ඇති වෙලා තියෙනවා. විදර්ශනා ඒ තනි අරමුණේ විතරක් ඇති ඒකාග්‍රතාවය කියන මේ ධානාංග පහ තුළ තමයි යාට අර ප්‍රඥාව උපදවලා තියෙන්නේ. ඒතර සම්මාදිට්ඨිය දීලා තියෙනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය විදිහට. එතකොට ඔන්න ලෝකෝත්තර ප්‍රථම ධානය. ඔය විදිහට ලෝකෝත්තර පැත්තට වඩන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ලෞකික ධානයේ තියෙන ලක්ෂණය තමයි අපි උපදව ගන්න ධානයට නිමිත්තක් තියෙනවා. ඒකට කියනවා උද්භාග නිමිත්ත පහල කරගන්නවා. ඉස්සෙල්ලම අපි හිතමු කසින භාවනාවක් කසිනියක් කියන්නකො. එහෙම නැතිනම් කසින භාවනාවක් ත්‍රිපිටකේ නැහැ කියලා කියනවා. ධම්මසංගණි ප්‍රකරණේ කසින භාවනාව ගැන විග්‍රහ කරනවා කියව ගන්න පුළුවන්. කසිනියක් කියන්නකො පඨවි කසිනේ වඩනවා. පඨවි කසිනේ වඩන කෙනාට ඒ පඨවි කසිනේ ඇසුරු කරගෙන එයාට පඨවි කසින මණ්ඩලය දිහා බලාගෙන පරිකර්ම කරනකොට එයාට ඒකෙදි උපදිනවා පටිභාග නිමිති උද්ධාන නිමිත්තක් ඇති වෙනවා. මේ පඨවි මණ්ඩලයේ දිහා බල ඉන්න අවශ්‍යතාවයක් නැහැ. හිතින් මේක අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. ස්පියාගෙන හිටියත් එයාට ආලෝකයක් විදිහට ප්‍රකට වෙනවා. අර සාමාන්‍ය පේන කසිනේට වඩා ඉතාමත් පැහැදිලි කසින නිමිත්තක්. එයා ඒ කසින නිමිත්ත තුළ ඒක වඩනකොට අර දුරවන්න බවල් දුර වෙලා පටිභාග නිමිත්තක් පහළ වෙනවා. ඒකට කියනවා උද්භාග නිමිත්ත, පටිභාග නිමිත්ත කියලා. පටිභාග නිමිත්ත වඩනකොට තවදුරටත් ඒ තුල හිත එකඟ කරනකොට එයාට උපචාර අර්පණා ඇති වෙනවා. එතකොට අර්පණා තුල එයාට පුළුවන්කම තියෙනවා ඒ අරමුණම අල්ලගෙන ධානය උපදවන්නට. ඒක තමයි ලෞකික ධාන ක්‍රමය. එතකොට ලෞකික ධාන ක්‍රමයේදී දැන් අර එක අරමුණේ ඇති වුණු අර ඒකාග්‍රගත බව ඒක නිකම්ම නෙමෙයි යාට පවතින්නේ. ඊට පස්සේ යාට පුළුවන් නැවත ඒකට සමවදින්න පුළුවන්, ඒකේ නැගී සිටින්න පුළුවන්, ආවර්ජනා කරන්න පුළුවන්. මේ ධ්‍යානෙ නැවත ඒක වශී කරන්න පුළුවන්කම තියෙනවා. ඒකට කියනවා ධ්‍යානෙ වශී කරනවා කියලා. එතකොට එයා ලෝකේ කාම සංඥාවක් එයාට ඇති වෙනවා නම් ඇති වෙනකොට ධ්‍යානෙ පිරීලා. එයා ආපහු ධ්‍යානෙ උපදව ගන්න ඕනේ නේද? අර විදිහට ආපහු මුල ඉඳලා වඩලා අර නිමිති ඇති කරගෙන නැවත වඩලා එයා නැවත ධ්‍යාන උපදව ගන්නවා. එතකොට ආපහු ධ්‍යාන උපදවගෙන ආය ලෝකෙට වැටුණොත් ආය අර ධ්‍යානෙ නැතු වෙනවා. එතකොට කියන්නේ එයා ප්‍රථම ධ්‍යානලාභී කියලා. එතකොට එයා කාම භූමියේ කාමවචර මට්ටමේ කෙනෙක්. එතකොට අන්න ඒ විදිහට ලෞකික ධ්‍යාන උපදවන්න පුළුවන්කම තියෙනවා. එයා ලෞකික ධ්‍යාන උපදවනකොට අර එතන ඒ හිතේ යෙදෙන සම්මාදිට්ඨිය ඒ හිතේ ඇත්ත පෙන්වන කම නැහැ. අනිත්‍යානුපස්සනාව, දුක්ඛානුපස්සනාව, අනාත්මානුපස්සනාව නැහැ යාට. එතන කුසලාර්ථය විතරයි सिद्ध කරලා තියෙන්නේ. ඒ නිසා ඒක ලෝකෝත්තර ඥානයක් ගෙනල්ලා දීලා නැහැ. ප්‍රථම ධානයේ මඤ්ඤණා කරලා තියෙනවා. අපි අර මේ සූත්‍රය කතා කරනකොට කිව්ව ආකාසානංචායතනේ සංකත බව දන්නේ නැතුව ඇලෙනවා කියලා. ඒ වගේම ප්‍රථම ධානයේ හේතු නිසා හදපු බව දන්නේ නැතිකම නිසා ධානයේ තමන් කරගෙන ධානයේ රැවටෙනවා. ඒ නිසා ධානයේ මම බවට පත් වුණාට පස්සේ ධානයෙන් එයාට ගැලවෙන්න බෑ. ධානයේ ධානය ඇති කරගත්ත මම ඉන්නවා. ඒ නිසා එයාට එතනින් නිදීමක් නෑ. ඒ තමයි ලෞකික ධානවල தත්ත්වය. ලෝකෝත්තර ධාන தත්ත්වය ඒක. එතකොට දැන් අද කාලේ ධානම ලෞකික ධානක් නෑ. වල දෙනකොට අපි දකින්න මට්ටමේ කතා කරන හැබැයි අර නිකන් ඉන්න මට වඩා ධානම හොඳයි නේ. දැන්
නිකම්ම මම කියනකට වඩා ප්‍රථම ධානලාභී මමත් ඒ විදිහට කට්ටිය ටිකක් සැපයි. ඊළඟ පොඩි තත්ත්වයක් තියෙනවානේ මම ප්‍රථම ධාන, මම ဒုတိ ය ධානලාභී, මම තෘතිය ධානලාභී කියලා පොඩි තත්ත්වයක් තියෙනවා. ඒ තත්ත්වය කියන්නේ මේ එකම කෙලෙසයක්. ඉතින් යාගේ පවතින හිතේ පවතින කෙලෙසයක්. ඒ මම ප්‍රථම ධානලාභී කියලා ඒ ඇති වෙන කෙලෙසිය දුරු කරගන්න උත්සාහවත් නොයි මම ප්‍රථම ධානලාභී කියන මානෙ තුල හැදෙනවා නම් ඒකම ගරහා කළ යුතු දෙයක් බවට පත් වෙනවා. ඒකෙම කියන යා ලබාලා තියෙන ලෝකෝත්තර ධාන නෙමෙයි කියන දේ. ඒ නිසා ඒකෙන් ඇති බලක් ඇත්තේ නැහැ. පංච නීවරණ සම්පූර්ණම දුරු වුණ මට්ටම තමයි දුරු වෙනවා කියන එකට කියන්නේ දැන් අපි ප්‍රහාණය කියන එක සමුච්ඡේද විස්කම්බන මේ වශයෙන් අපි කතා කරනවා තදංග විස්කම්බන සමුච්ඡේද වශයෙන් ත්‍රිවිධ ක්ලේශ ප්‍රහාණ කතා කරනවා. එතකොට මෙතනදී සමුච්ඡේද ප්‍රහාණයකට ලක් වෙන්නේ නැහැ ධ්‍යාන ඉපදවීමේදී. එයාට ප්‍රහාණයකට ලක් වෙන්නේ තදංග සහ විස්කම්බන වශයෙන් ප්‍රහාණයකට ලක් කරනවා. තදංග වශයෙන් ප්‍රහාණයකට ලක් කරමින් තමයි ඔහු මග උපදවන්නේ, මග වඩන්නේ. ඒ තුල එයා ඵලයටපත් වෙන්නේ. ඵලයට කියන්නේ මේ රූපාවචර ධානයේ උපදෝග කරන්නේ විස්කම්බන වශයෙන් ඒක ප්‍රහාණයකටපත් කරමින්. ඒකත් ප්‍රහාණයක් තමයි. හැබැයි ආපහු උපදින්න පුළුවන්කම එයාට තියෙනවා සමුච්ඡේද ප්‍රහාණයකට ලක් කළ නැති නිසා. විස්කම්බන ප්‍රහාණයේදී සම්පූර්ණ නැති වෙන්නේ නැවත උපදින්න පුළුවන්කම තියෙනවා. එයාට හේතු ටික එයා ළඟ තියෙනවා. ඒ නිසා සමුච්ඡේද ප්‍රහාණයේදී තමයි සම්පූර්ණම නැතු යන්නේ. පටිච්චසමුප්පාදයේ තේරුම් ගන්න කෙනෙක් චතුරාර්ය සත්‍ය තේරුම් ගන්නවා. චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න කෙනෙක් පටිච්චසමුප්පාදයේ තේරුම් ගන්නවා. එතකොට ජරා මරණ කිං නිදානං. ජරා මරණය කුමක් නිසා හටගත්තද කියලා බලනවා. මොකක් නිසාද ජරා මරණය ඇතිවලා තියෙන්නේ? ජාති නිසා ජරා මරණය ඇතිවලා තියෙන්නේ. එතකොට එයාට පේනවා ජරා මරණය කියන දුක ඇති උනේ මේ ඉපදුණු කම නිසා, ජාතිය නිසා, ජාතිපච්චය ජරා මරණ. ජාතිය නිසා ජරා මරණ දුක. එතකොට දැන් ජාතිය දුරු කළොත්, ජාති නිරෝධය කළොත් ජරා මරණ නිරුද්ධ වෙනවා. එහෙනම් ජාති නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් තියෙනවා. ජාතිය දුරු කරන්නට අවශ්‍ය ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව විමසනකොට යාට පේනවා ජාතිය කුමක් නිදාන කොට තියෙනවද? ජාතිය දකින්නවා. ජාතිය දැනගත්තට පස්සේ ජාතිය භවයේ නිදාන කරගෙන තියෙනවා. භවය නිසා තමයි ජාතිය එන්නේ. නිකම්ම ආවේ නැහැ ජාතිය. එතකොට යා භවය නිසා ජාතිය උපදිනවා. එතකොට භවය නිසා ජාතිය උපදිනකොට මේ ජාතිය කියන එක දුක, ජාතිය ඇති කරපු භවයේ හේතුව බවට පත් වෙලා සමුදය මොකද්ද? භවයේ භවපච්චය ජාති කියනකොට ජාතියේ දුක. හේතුව ඒක හදන්නට හේතු වුණ භවයේ හැම වෙලාවකදීම සමුදය සත්‍ය. එතකොට ජාතිය කියන එක දුක්ඛ සත්‍ය කියලා කතා කරනවා. එතකොට නිරෝධ කරන්න වෙනකොට අපි මොකද්ද නිරෝධ කරන්න ඕනේ? සමුදය සත්‍ය. භවය නොහට ගන්න බවට පත් කරන්න ඕනේ අර සමුදය සත්‍ය කියපේක. ඒකට භවය නොහට ගන්න බවට පත් කරන්න ඕනේ. ඒක නිරුද්ධ කරන මාර්ගය අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි. එතකොට අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුව බලනකොට අපිට පේනවා භවය හැදුනේ ඇයි කියලා. එතකොට උපාදානය නිසා භවය හැදුනා කියන එක අපිට පේනවා. එතකොට ඔන්න ඔය විදිහට එක අංගයකට හතර ගානේ අපි කතා කරගෙන යනවා. එතකොට ඔක එක අංගයකට හතර ගානේ අපි ඔය අංග 12ට කතා කරනකොට පළවෙනි අකුසල් සිත පටිච්චසමුප්පාද න්‍යායන් 144 ආකාරයකට බෙදෙනවා. පළවෙනි අකුසල් සිතේ න්‍යාය 144 ආකාරයකට බෙදෙනවා. 144 ආකාරයකට බෙදෙන පටිච්චසමුප්පාදයේ අංගෙන් අංගය ඔය හතරෙන් කතා කරගෙන අපව කතා කරන්න ඕනේ. එතකොට චතුරාර්ය සත්‍ය වලින් අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකෙන් කියන්නේ බෑ කියන එක නෙමෙයි. ඔය න්‍යාය තේරුම් ගැනීම විතර එක තැනකින් අල්ලගත්ත කියන්නේ අර ඔක්කොම ප්‍රභේදගතව තියෙනවා. ඒකෙන් මම පැහැදිලි කළේ මේක මේ තරම් ඊටාම ගැඹුරු කාරණාවකට යන දෙයක්. අපිට නිකන් හිතන්නකෝ ඒක අකුසල් සිත් එක්ක පටිච්චසමුප්පාද න්‍යාය ක්‍රම 144ක් වෙනවා කියන්නේ. ඒක මොනතරම් ප්‍රභේදගතව පෙන්නනවද? අපි ගන්න අංග 12 ඇත්තටම එක ක්‍රමයකට බොහොම කෙටියෙන් පැහැදිලි කරන විදිහක් විතරයි. නමුත් කොහොම නෙමෙයි පැහැදිලි කරන්නේ. පටිච්චසමුප්පාද විභාගයට ගිහිල්ලා බලනකොට ඊටාම ගැඹුරු ලෙස ඔක පැහැදිලි කරලා දක්වනවා. නාම රූප කොටස් දෙකක්මයි. නාමයේ රූපේවත් රූපේ නාමයවත් වෙන්නේ නැහැ.
පටිසමුපාදයේ විග්‍රහ වෙනකොට නාම රූප කියන එක වෙන වෙනම විග්‍රහ කරන්නේ නැහැ. නාම රූප කියන වචනේ එකට පාවිච්චි වෙනවා තමයි. හැබැයි ඒ තැන්වලදී ඒ යටින් පැහැදිලි කරනවා තත්තකතමං නාම තත්තකතමං රූපං කියලා. එතන නාමය කිව්වේ මොකටද රූපය කිව්වේ මොකටද කියලා ඒ දෙක දෙකට කඩලා එතන යටම විග්‍රහ කරලා දක්වනවා. එතකොට නාම රූප කියන එක කියන්නේ අවබෝධයට ඒ අවස්ථාවේදී නාම සහ රූප දෙකම තියෙනවා කියන එක කියන්න ඕන නිසා. හැබැයි එතන නාම රූප කියන්නේ මොකද්ද කියන එක අර දෙකට කඩලා ආපහු ඒ යටින් විග්‍රහ කරනවා. අපි හිතමු මේ විඥානපච්චය නාම රූපං කිව්වා කියලා. දැන් මේකට තියෙනවනේ. එකට තියෙන එක ඊට යටින් විග්‍රහ කරනවා තත්තකතමං නාමං තත්තකතමං රූපං. එතන නාමය කියන්නේ මොකද්ද? වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික තත්තකතමං රූපං. එතන රූපය කියන්නේ මොකද්ද? චත්තාරෝච මහ භූතා චතුර්ණංච මහ භූතාන උපාදාය රූපං කියලා විග්‍රහ කරනවා. එතකොට මේ හැම තැනකම අර දෙකට කඩලා අපි දැනගන්න ඕනේ. එතකොට මේ රූපය කියන්නේ රූප ධර්මතා ටිකට නාමය කියන්නේ නාම ධර්මතා ටිකට කියලා අර විස්තරාත්මක විග්‍රහයේ නුවණ අපිට තියෙන්න ඕනේ අර කෙටියෙන් කියන තැනක. ඒක හරියට අපි අර ලොකු දෙයක් හැඳින්වීම පිණිස දාන සංකේතයක් වගේ දෙයක් හැටියට අපි ඊට පස්සේ පාවිච්චි කරනවා. ඔකට ගැළපෙන සූත්‍රයක්ම තියෙනවා. මම මේ බැලුවේ මේ සාතිහාමුදුරන්ට නෙමෙයි. සාතිහාමුදුරන්ටත් ওই ප්‍රශ්න නැති වෙනවා. සාතිහාමුදුර ප්‍රශ්නයක් තියෙනවා නෙමෙයි. සාතිහාමුදුර දෘෂ්ටිගත වෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මම මේ ජීවිතේ මෙහෙම හිටියා මම මෙහෙම පාරමිතා පුරලා මේ විදිහටපත් වුණාය කියලා ජාතක කතාවල දේශනා කරලා තියෙනවා. එතකොට මේ භවයෙන් භවයට යන විඥානයක් මේ ශක්තියක් තියෙනවනේ නැත්නම් මේ කොහොමද මේක වෙන්නේ කියලා ඉවර වෙලා සාතිහාමුදුරු ප්‍රශ්නයක් ඇති කරගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ඒ ගැන පැහැදිලි කරලා දෙනවා මේ විදිහට දෙයක් කටයුත්තක් නෙමෙයි උතන තියෙන්නේ හේතුඵල ධර්මයක පැවැත්මක් කියන එක බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. එතකොට හේතුඵල ධර්මයක පැවැත්මක් කියන එක පටිසමුපාදයේ ආශ්‍රයෙන් බුදුරජාණන් වහන්සේ එතනදී පැහැදිලි කරනවා. හිතේ ස්වභාවය තමයි අපිට යම් සිතක් හටගෙන නිරුද්ධ වෙනකොට ඒ සිතේ ගති ලක්ෂණ ටික දිහා බලාගෙන අරමුණු කරගෙන ඊළඟ සිත උපදිනවා. ඒ විදිහට හිතේ යම් සම්තතියක් හටගත්ත ධර්මයේ නිරුද්ධ වුණා කිව්වට ඒ ලක්ෂණ ටික අනුව ඊළඟට ඒ දිහා බලලා තව එකක් උපදවන කම හිතේ ස්වභාවය. ඒ නිසා අපි යමක් පුරුදු කරන්න පුළුවන්කම තියෙන එකයි හිතට. යම් ගතියක් යම් දෙයක් අපි පුරුදු කරනකොට ඒ පුරුද්ද කියන කම හිතට එන්නේ අපි ඒ ඇසුරු කරන හිතේ ලක්ෂණ ටික අරමුණු කරගෙන ඊළඟ සිත පහළ වෙන ගතිය නිසා. එතකොට මෙතනින් මෙතෙන්ට යමක් ගියා නෙමෙයි අර පහනක් අරගෙන පහනකින් තව පහනක් පත්තු කරනකොට මේ පහනෙන් යමක් එහා පහනට ගියාද එළිය නැතිනම් මේ මෙතන ආලෝකයට අවශ්‍ය වුණු උණුසුම හෝ ඒ තත්ත්වයක් අතර ඇති වුණා. එතකොට යම් හේතු ටික එතන සකස් වුණා ආලෝකය ඇති වෙන්න සුදුසු හේතු ටික ඒ නිසා එතන ආලෝකය හටගත්තා කියලා අපි කියනවා. මේකෙන් කොටසක් එතෙන්ට ගියායයි නොකිය යුතු වෙනවා. ඒ වගේ අපේ හිතේ ස්වභාවය තමයි මේ හිත අරමුණු කරලා තව හිතක් හට ගන්නවා. ඒ හිත ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වුණ හිතේ ලක්ෂණ ටික අරමුණු කරලා ඊළඟ හිත හට ගන්නවා නිරුද්ධ වෙනවා. මෙන්න මේ විදිහට එකකට එකක් සම්බන්ධ නැති චිත්තසංතතියක් කියන කාරණේ තමයි හටගෙන නිරුද්ධ වෙන බවක තියෙන්නේ. එතකොට මේ හටගෙන නිරුද්ධ වෙන ලක්ෂණය නිසා හිතට අපිට පුරුදු කරන්න පුළුවන්කම තියෙනවා එකම ස්වභාවයක්. ඒ නිසා තමයි අර කාලයක් තිස්සේ එකම ප්‍රාර්ථනාව එකම ප්‍රණිදිය විදිහට කෙනෙක් බෝධිසත්වයන් වහන්සේ නමක් පුරුදු කරන්නේ. ඒ නිසා මේ පුරුදු කරපු ගතිය ඔහුට නැති වෙන්නේ නැතුව ඒක වහා අරමුණු වෙනකම තියෙනවා. මම උදාහරණයක් කිව්වොත් මහත්ය ජීවිතේ යම් විදිහකින් එකම දෙයක් වැඩක් කළොත් හීනෙනුත් ඒක පේනවනේ. ඇයි ඒ හිතට ඒ ගතිය පුරුදු වුණ නිසා. එතකොට දැන් හිත කොහෙවත් ගිහිල්ලා තිබුණත් ඉතිපිසෝ ගාතාව කිසි ප්‍රශ්නයක් නැතුව ඉවර කරලා තියෙනවද? කර්ණීයමෙත්ත සූත්‍ර කිසි ප්‍රශ්නයක් නැතුව ඉවර කරලා තියෙනවද? හැබැයි අපි දන්නේ නැහැ නේ ඉවර වුණා කියලා. එතකොට ඒ මට්ටමට ගිහිල්ලා තියෙනවා වර්ධින්න නැතුව. එතකොට දැන් ඔතනදී හැම වෙලාවකදීම හිතේ ස්වභාවය තමයි අර පුරුද්ද කියන දේ ඉස්මතු වෙන එක. Taman ඇති කරගත්ත පුරුද්ද කියන එක ආචින්න කර්ම කියලා කියන්නේ අපි ඒක රැස් කළා කියන එකට ඒක විපාක දෙන පැත්තටත් අපිට ගේන දෙයක්. නමුත් නැවත නැවත රැස් කර ගැනීම කියන දේ. එතකොට මේ ආචය කියන එක තුල අපි රැස් කරගන්න දේ නැවත නැවත උපදින ගතියකින් යුක්තයි. හිතට අරමුණු වෙනවා ඉක්මනට ඒ කරන පුරුද්ද. ඒ නිසා හිත වඩන්න පුළුවන් කියන්නේ ඒක නිසා. හිත දියුණු කරන්න පුළුවන් කියන්නේ ඒ නිසා. හිත ඒ බෝධිසත්ව බවට පෙරපුරන පැත්තට හිත නමලා ඒ පැත්තට ඒ ගති පුරුදු කරලා තියෙන නිසා නැවත නැවතත් හිතට ඒ ධර්මයන් අරමුණු වීම ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙනවා.
එතකොට ඒක තව කෙනෙකුට භවයෙන් වැහිලා යනකොට ඕන කෙනෙකුට ඒක ප්‍රබල ලෙස පුරුදු කරපු කෙනෙකුට මතක් වෙන්න පුළුවන්කම තියෙනවා. ගැටලුව තියෙන්නේ දැන් මේ ලෝකේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා නොකර එක්කෙනෙක්වත් නැහැ. මේ ලෝකේ ඔක්කොම බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරපු අය වෙන්න පුළුවන්. හැබැයි භවයෙන් වැහිලා යනකොට ඒක පේන්නේ නැහැ. ඒ නිසායි බුද්ධෝත්පාද කාලයක් ලෝකේ දුර්ලභයි කියලා කියන්නේ. එතකොට අපිට ඒ හිතේ පුරුදු කරන ගතිය තව දෙයකට තව තැනකට යනවා නෙමෙයි. හිතේ ස්වභාවය තමයි මේ කයකට සීමා නොවුනකම. දැන් අපි සිහිපත් කරන්නේ මේ ජීවිතයේ දැකපුවහපු අරමුණු ටිකක් විතරයිනේ. නමුත් හිතට ওই කයේ හැකියාව නැහැ අපි උදේ කතා කළා වගේ. හිතට තියෙන්නේ මනස හැකියාව. ඒකට කාලය නැහැ. Google Drive එකට මොකක් හරි අප්ලෝඩ් කරලා මෙහෙටද වැඩිපුර ළඟ ලංකාවටද වැඩිපුර ළඟ කියලා අහන එක ඒක නොයුතු දෙයක්. මොකද ඒකට කොහොමත් එක කතාවක් තමයි යන්නේ. එතකොට අපිට ඒ විදිහටම හිතේ ස්වභාවයත් හිතට කාලය නැහැ. කාලයේ තියෙන භෞතිකත්වයට සාධාරණව සාපේක්ෂව. ගියපු අරමුණත් අතීතේමයි, කල්පයකට කලින් සිතත් අතීතේමයි. ඕනේ නම් හිතේ හැකියාවට ගියාට පස්සේ අර කල්පයකට කලින් කරපු දෙයක් වුණත් අරමුණු කරලා ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම තියෙනවා. සිහිනුවන නොවඩා තිබුණොත් ඒ මට්ටමේ දෙයක් වුණත් ප්‍රතිසන්දි වශයෙන් අපිට ඉදිරිපත් වෙන්න පුළුවන්කම තියෙන එක තමයි හිතේ ස්වභාවය. යම් දෙයක් අපිට වැඩිපුර පුරුදු කරලා තිබුණොත් ආචින්න සහ ආසන්න කියලා කියන්නේ ඒක තමයි අපිට ප්‍රතිසන්දි පිණිස යන්න හේතු වෙලා තියෙන්නේ. ඒ නිසා බෝධිසත්වයන් වහන්සේ නමක් බෝධිසත්ව සංකල්පේ තරම් හිතට පුරුදු කරලා තියෙනවා. නම් ගොත් වෙනස් වෙන්න පුළුවන්. මම ඔකට කියන්නේ අපි මැරෙන්නේ නැහැ කියලා. ඇත්තටම අපි මැරෙන්නේ නැහැ නේ. අපි මැරෙනවා කියුවට අපි කරන්නේ කෝට් එක මාරු කරන එකනේ. ඒ කියන්නේ සිතේ ස්වභාවය නම් දැනුත් මෙරි උපදින එක තමයි. හිත නිරුද්ධ වෙනකොට මැරුණා කියනවා. හැබැයි ඔක නිරුද්ධ වෙන්නේ නැති එක ප්‍රශ්නේ තියෙන්නේ නේ. ඒ කියන්නේ නැවත ආපහු මේ හට ගන්නවා නිරුද්ධ වෙන හේතුඵල ධමයක් තමයි. තනින් අපි එක කොට අන්දලා තියෙනවා. මිනිස්සෙක් කියනවා, දෙවියෙක් කියනවා, බ්‍රහ්මයෙක් කියනවා, ආයේ බල්ලෙක් පූසෙක් කියනවා, ආයේ සතර අපායේ පෙරේතෙක් කියනවා, අපායේ සත්‍යයක් කියනවා. හැබැයි අපි ඒ මොහොතේ එක සම්තතියක් පැවතිලා නැහැ. හටගත්ත ධර්මයේ ඉතුරු නැතුව නිරුද්ධ වෙලා. ඒ මොහොතේ අපි අරගෙන බලනකොට පේන්නේ එකකට එකක් සම්බන්ධ නැති දෙයක්. ඒ නිසා තමයි එයා ඒ උපදවන කර්මයට සාපේක්ෂව වෙන තැනකට ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම තියෙන්නේ. දැන් නැත්තම් දෙවියෙක් විදිහට විතරක් උපදින කෙනා දෙවියෙක්ම වෙන්නට ඒ විදිහේ විතරනම නම් හටගන්නේ. නමුත් එයාට අරමුණු වෙන්නේ මොකද්ද? ආරම්භණයට අනුව ප්‍රතිසන්දි වශයෙන් එයා දැස ගන්නවාමයි. ඒ නිසා හිතේ යමකින් තව යමක් ශක්ති විශේෂයක් යනවා නෙමෙයි. ඒකට කියන්නේ හේතුඵල ධමයක් කියලා. මේ හිත හේතු කරගෙන ඊළඟ සිත හට ගන්නවා. මේකට කියනවා හේතුව කියලා, අරකට කියනවා ඵලය කියලා. පටිච්ච සමුප්පාදය සහ පටිච්ච සමුප්පන්නේ කියලා කියනවා. එතකොට හේතුවකින් උපදිනකොට හේතුව නිසා ඵලය උපදිනවා. ආපහු ඵලය හේතුවක් බවට පත් වෙනවා. ආපහු ඒ ඵල හේතුව නිසා ඵලය උපදිනවා. ඒ විදිහට යනවා. ඔකට කියනවා අපි අතීත හේතු පහක් නිසා වර්තමාන ඵල පංචකය අවිද්‍යා කර්ම තණ්හා ආහාරණි අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව කියන මේ ලක්ෂණ ටික නිසා පටිච්චසමුපාදයේ යෙදෙන විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන වර්තමානයේ පංචකයක් තියෙනවා. මේකේ යථාර්ථය නොදන්නා කම නිසා ආපහු නොදන්නා අවිද්‍යාව ආපහු නොදන්නා කම නිසා අවිද්‍යාවෙන් රැස් කරගන්නවා. රැස් කරගත්ත දෙයට තණ්හා කරනවා. තණ්හා කරන දේ උපාදාන වශයෙන් අල්ල ගන්නවා. ඊට පස්සේ ආපහු ඒ උපාදාන කරගත්ත දෙයට අනුව අපි භවය සකස් කරගෙන ආපහු අනාගත විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. ඔක අනාගත කියලා කිව්වට භව තුනකටම දාන්න එපා. මේ මොහොතේදීත් යන්නේ අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව. මේ මොහොතේ ආපහු විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා ආයතන ටික හැදිලා හැදුන ආයතනෙට ආය අරමුණක් ගැටෙනවා. ගැටුණ එක නිසා ඒකේ ඇත්ත නොදන්නා අවිද්‍යාව නිසා ආපහු ඒක තියෙනවා කියලා හිතලා ඒක රැස් කරගන්නවා. රැස් කරගත්ත බව නිසා ස්කන්ධ ටිකට තණ්හා කරනවා. තණ්හාව නිසා එළිය තියෙනවා කියන භවය රැස් කරනවා. භවය නිසා මේ මොහොතේ ජාතිය හදනවා. ජාතිය හදනවා කියන්නේ ආයතන ටික ආපහු හදනවා. මෙන්න මේ විදිහට හේතුඵල ධර්මක පැවැත්මක් තියෙනවා මිසක තැනකින් තැනකට කෙනෙක් යනවා නෙමෙයි කියන එකයි අපිට පැහැදිලි කරන්න පුළුවන් පටිච්චසමුප්පාද න්‍යාය අනුව. කමඨහනක් කියලා කියන්නේ හිත වඩන්න පාදක කරගන්න ක්‍රමයක් කියන එක. එතකොට කමඨහන Tamanට සප්පාය දෙයක් අපිට තෝරගන්න පුළුවන්කම තියෙනවා. සප්පාය දෙයක් කියලා කියන්නේ
තමන්ගේ හිතේ ස්වභාවය අනුව තමන්ට වඩන්න තියෙන කමඨහන තෝරගන්න පුළුවන්. අපේ හිතේ ශ්‍රද්ධාව අඩුයි නම් ශ්‍රද්ධාව අඩු අපි ශ්‍රද්ධාව වැඩි කරගන්න පුළුවන් විදිහේ කමඨහනක් අපි භාවිත කරන්න ඕනේ. එතකොට බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය ආදී දේවල් තුළ ධර්මයේ දකිනකොට පවා අපිට ශ්‍රද්ධාව වැඩි කරගන්න පුළුවන්කම තියෙනවා. වීර්ය අඩු කෙනෙක් මරණ සතිය ඊට පස්සේ නිබ්බිදානුපස්සනාව වගේ තැනකින් එයා කලකිරීමට බලලා මරණය ගැන මෙනෙහි කරලා එයා එකකින් වීර්ය ඇති කරගන්නවා. එතකොට සතිය අඩු කෙනෙක් නම් සති නිමිත්ත තුල සහ ඉරියව් පැවැත්ම ඉරියාපත පබ්බේ ආදී දේවල් තුල සිහිය පවත්වන්නට එයා පුරුදු වෙනවා. ඊට පස්සේ සමාධිය අඩුයි නම් එයා ආනාපාන සතිය වෙන්න පුළුවන්, ධාතු කමඨහන වෙන්න පුළුවන්, අසුභය වෙන්න පුළුවන්, මරණය වෙන්න පුළුවන්, මෛත්‍රිය වෙන්න පුළුවන්, මොනවා හරි වෙන කර්මස්ථානයක තුල චිත්ත ඒකාග්‍රතාවය ඇති කර ගන්නවා. ඒතකොට ප්‍රඥාව අඩුයි නම් ඒ කෙනා විදර්ශනා කමඨහන මෙනෙහි කරනවා. එතකොට මෙන්න මේ විදිහට තමන්ගේ හිතේ ස්වභාවය සලකලා කමඨහන් භාවිතය කළ යුතුයි. රාගයෙන් හිත වැඩෙනකොට අපි ඒ වෙලාවට මෛත්‍රී භාවනාව කරන්න සුදුසුයි නැහැ. ඒ වෙලාවට අපි තීරණය කළ යුතුයි රාග චේතනාව නම් ඇති වෙන්නේ අපි කළ යුත්තේ ඊට ප්‍රතිපක්ෂ අසුභ භාවනාවයි කියලා. එතකොට අපිට පටිඝය නම් හිතට තියෙන අසුභ භාවනාව වඩන්න ගත්තොත් ආපහු තවදුරටත් ගැටීම එන්නේ. ඒ නිසා අපි තීරණය කළ යුතුයි මේ ගැටීම තියනවා නම් මෛත්‍රිය වගේ එකට ප්‍රතිපක්ෂ ධර්මයක් වඩන්න. ඒ වගේ හිතේ ආශ්‍රව නැගෙන්නේ යම් විදිහකටද ඒ විදිහ දුරු කරන්නට අවශ්‍ය කමඨහනක් අපිට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒකෙදි කෙනෙක් සමාධිය උපදවා ගැනීම සඳහා එක කමඨහනක් Tamanට වඩා වැඩෙන කමඨහනක් තෝරා ගන්නවා. එතකොට ඒක අපිට Tamanට ඕන තැනකදී පාවිච්චි කරන්න සමාධිය උපදවා ගැනීම තියෙන කමඨහන සාමාන්‍යයෙන් තෝරගත්තාම ප්‍රායෝගිකව පහසුවක් තියෙනවා කෙනෙකුට. එතකොට මේ විදිහට තමයි කමඨහන් ගැන අපිට කතා කරන්න පුළුවන්. එතකොට ඒකෙන් අනිවාර්යයෙන්ම මේකේනා මෙහෙමම කළ යුතුයි කියලා අපිට කියනවා නෙමෙයි. ඔහුගේ චරිත ස්වභාවයේ හිතේ මානසික ස්වභාවය අනුව එයාට පුළුවන් දැන් කොහොමද වඩන්නේ කියන එක පිළිබඳව තීරණය කරගන්න. සිව්පිරිසිඹියාපත් කියලා කියනවා අර්ථ නිරුක්ති. මේ අර්ථය සහ නිරුක්තිය කියලා කාරණා දෙකක් තියෙනවා. ඔතනදී වැඩිපුරම ගන්න මේ නිරුක්තිය තමයි. එතකොට යම්කිසි පදයක ගත්තාම අර්ථයක් තියෙනවා, ධර්මයක් තියෙනවා, නිරුක්තියක් තියෙනවා. ඒක වැටහෙන ආකාරයක් තියෙනවා. එතකොට ඒ හතරට කියනවා අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන කියලා. එතකොට පදයක් ගත්තාම මේ පදයට අර්ථයක් තියෙනවා. දැන් බුද්ධෝ කිව්වහම ඒ පදයට අර්ථයක් තියෙනවා. මොකද්ද? අවබෝධ කළ තැනත්තා. ඒ පදේ අර්ථය අවබෝධ කළ තැනත්තා බුද්ධෝ කියලා කියන්නේ. එතකොට ඒකට ධර්මයක් තියෙනවා. එතකොට මේ ධර්මය මොකද්ද? ඒ අවබෝධයේ කුමක් නිසා හටගත්තාද කියන එක තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ අවබෝධය ලබාගත් ආකාරය සම්මා සම්බුද්ධෝ කියලා බුදුරජාණන් වහන්සේ සම්‍යක් සම්බුද්ධයි චතුරාර්ය සත්‍ය අවබෝධ කළ බැවින් පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කළ බැවින් මෙන්න මේ නිසා බුද්ධෝ කියලා අපිට කියන්න පුළුවන්කම තියෙනවා. ඒ පදයෙන් විග්‍රහ වෙන ධර්මයක් තියෙනවා. ඊට පස්සේ ඒකට නිරුක්තියක් තියෙනවා. බුද්ධෝ කියන පදේ සඳහා තියෙන නිරුක්තියක් තියෙනවා. ඒ කියන්නේ බුද්ධ බෝධනේ ධාතුවෙන් හැදෙන පදයක් නේ. බුද්ධෝ කියලා කියන්නේ බුද්ධ බෝධනේ කියලා කියන්නේ බුද්ධ ධාතුව අවබෝධ කිරීම අර්ථයේහි බෝධේති කියන ක්‍රියාපදයෙන් හැදෙන බුද්ධෝ කියන කිතක පදය බුදු අවබෝධ කළ තැනත්තා තමයි හඟවන්නේ. එතකොට මේ පදය නිර්වචනය කරන තව වචන සමුදායක් තියෙනවා. එතකොට අන්න ඒකට කියනවා නිරුක්තිය කියලා. එතකොට මේ නිරුක්තිය ඔය ටික ඔක්කොම එකතු කරලා ගත්තට පස්සේ ඒක වැටහෙන ආකාරයක් තියෙනවා. මොකද්ද වැටහෙන ආකාරය? අපිට බුදුරජාණන් වහන්සේ කියන අපිට උත්තරීතර தත්ත්වය අපිට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට සරල වශයෙන්ම කතා කළොත් ඕකට තමයි අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියලා ওই වචන ටිකේ තේරුම අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. නමුත් ඕක වෙනමම අපිට කතා කළ යුතු විෂයක්ව තියෙනවා. අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන එක අත්ථපටිසම්භිදේ ඥානං ධම්මපටිසම්භිදේ ඥානං නිරුක්ති පටිසම්භිදේ ඥානං පටිභාන පටිසම්භිදේ ඥානං කියලා පටිසම්භිදා මග්ග ප්‍රකරණේ පටිසම්භිදා මග්ගය කියලා කියන්නේ. සිව්පිරිසිඹියාපත් මේ පටිසම්භිදාවන් පිළිබඳව දීර්ඝ ලෙස විග්‍රහයක් කරනවා. එතකොට මේ එකින් එකට ඥානයන් වැඩෙමින් යන ආකාරය වෙනමම විග්‍රහ කරලා තියෙනවා.
එතකොට කෙනෙක් අර්ථය දකිනවා, ධර්මයේ දකින්න කෙනා අර්ථය සහ ධර්මයේ කියන දෙකම දකිනවා, ධර්මයේ දකින්න කෙනා අර්ථයක් දකිනවා, ධර්මයක් දකිනවා, නිරුක්තියක් දකිනවා, නිරුක්තිය දකින්න කෙනා අර්ථ ධර්ම නිරුක්තිය සහ පටිභාණය කියන තුනම පටිභාණය ඇති කෙනාට වැටහෙන ආකාරයට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට සිව්පිරිසිඹියාපත් මහරහතන් වහන්සේ නමකට ඕන බසක ඕන වචනයක් කතා කරනකොට ඔය කියන හතර ආකාරයෙන් ධර්මයේ පැහැදිලි කිරීම පිණිස ඇති ශක්්‍යතාවය ගැන අධ්‍යයනය කරනවා. හැබැයි අද ඒ වචනේ තියෙන එක පාවිච්චි කරලා ඒකෙන් උත්සාහවත් වෙනවා හිතු සංකල්ප දෙන්න නිරුක්ති දෙනවායි කියලා. භව උද්දකලොත් බුද්ධෝ. භවයේ උදුරලා දැම්මහම බුද්ධ වෙනවා. එතකොට කියනවා සම්මා සම්බුද්ධ සංමා සං එපා කියපු සං වූ උද්ද සං වෙලා එකට බැඳිලා තියෙන භවය උදුරලා දාපු කෙනා සම්මා සම්බුද්ධ කියලා. දැන් බුද්ධෝ කියන්නේ භවය උදුරලා දැම්මොත් අපිත් බුද්ධ වෙනවනේ. ඒ භවය දුරු කරාම අපිත් බුද්ධ. හරි ඒක කමක් නැහැ කියමුකෝ ශාවක බුද්ධ කියමුකෝ. එතකොට ප්‍රශ්නේ තියෙන අපිත් සංවෙච්ච දේ නෙමෙයි අයින් කරන්න ඔය කියන විදිහට. සං වෙලා බැඳිලා තියෙන දේනේ අපිත් අයින් කරන්නේ. එහෙනම් අපි සම්මා සම්බුද්ධනේ කියන විදිහට කියන්න බෑද? සං වෙලා එකට බැඳිලා තියෙන දේවල් අයින් කරපු නිසා සංමා සම්බුද්ධ කියනවා. සං වෙලා එකට බැඳිලා තියෙන භවයේ උද්ද කරපු උත්මය සම්මා සම්බුද්ධයි කියනවා. එතකොට භවයේ උද්ද කරපුවාම බුද්ධ නම් අපිත් බුද්ධ. ඒක කමක් නැහැ ශාවක බුද්ධ කියලා කියනවනේ. එතකොට දැන් අපි බින්ද සං වෙලා තියෙන දේ නෙමෙයි අපිත් බින්දින් ඔය කියන විදිහට සං වෙලා තියෙනවනේ ඔය කතා කරන ක්‍රමයට ගත්තොත්. එහෙනම් අපි සම්මා සම්බුද්ධනේ. එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේට වෙනම එකක් අපිට කතා කරන්න වෙලා නැහැ. ඒ නිසා පද බෙදීම සහ නිරුක්ති සැපයීම කියලා කියන්නේ හිතට එන ප්‍රලාපයන් ප්‍රකාශ කිරීම නෙමෙයි. හිතට එන ප්‍රලාපයන් ප්‍රකාශ කිරීම නෙමෙයි කියලා කියන්නේ ඕක පොඩ්ඩක් කරලා බලන්න ඕගොල්ලොන්ටත් ওই ඥානෙ නිකන් ඇති වෙනවා. ඇති වෙන පදේට ඕක හැදුන හැටි කියලා බලන්න ගත්තාම මොකද මම ඕක ප්‍රායෝගිකව කරලා බලපු ඉන්නවා කියන්නේ. මොකද මේ වචනයක් කියපු ගමන්ම කතාවක් කියන හින්දා අපි බලව මේක මොකක්ද ක්‍රමය කියලා. ඉතින් මම ටික කාලයක් මමත් ඕක පුරුදු වුණා. ඔය ක්‍රමේ බලලා දැන් අකුසල පැත්තට එකක් කියනවා, කුසල පැත්තට එකක් කියනවා කියලා හොඳ වචනයක් කියනකොට හොඳ පැත්තට කඩලා කියනවා. නරක වචනයක් කියනකොට නරක කියන්නේ බල්ලා කියන වචනයක් කියන ඒ පැත්තට කඩලා කියනවා. මේ විදිහට අපිට හොඳ සහ නරක කියලා වචන බෙදලා හොඳ පැත්තට කියනකොට ඒ පැත්තේ තියෙන වචනකට කිට්ටු විදිහට කඩලා දෙකට කියනවා. ওই විදිහට කියලා පටන් ගත්තාම ටික දවසක් යනකොට ඕන වචනයක් ඇහෙනකොට ටක් ගාලා මටත් පුළුවන්කම තියෙනවා නිරුක්ති කියන්න. හැබැයි ඒක නෙමෙයි නිරුක්තිය කියලා කියන්නේ. ඒ නිරුක්තිය කියලා කියන්නේ උත්තරීතර ඥානය තුළ ලබන දෙයක්. නමුත් මේ අතට අහුවෙන පදේ කඩන එකට නෙමෙයි. උපසම්පදා කියලා කියනකොට ඒක ස්වාමීන් වහන්සේ නමක් කතා කරන්න ගිහිල්ලා උපසම්පජ්ජ විහෙරති කියලා ටක් ගාලා මතක් වෙන්නේ උපසම්පජ්ජ විහෙරති. ඒ උපසම්පදානේ. එතකොට කියනවා මේ උපසම්පජ්ජ විහෙරති තියෙන ඔක්කොම උපසම්පදා තමයි කියනවා. මේ කියන්නේ ගිහියොත් උපසම්පදා. එතකොට විනය පිටකයේ දේශනා කරපු උපසම්පදා භික්ෂුවකගේ සතර පාරාජිකා සංඝාදිසේ සාදී ආපත්‍ති තේන ඔය එළඹගෙන වාසය කරන සතර ධ්‍යාන ගිහියොන්ටත් අයිති ඔය කියන විදිහට. එහෙම වුණොත් ගිහියත් පාරාජිකා වෙන්න පුළුවන්. පරිස්සමින් ජීවත් වෙන්න. එතකොට ඔන්න ඔය විදිහට අර්ථකථන දීම නිරුක්තිය පටිසම්භිදාව නෙමෙයි. ඒක ඊටාම වැරදි දෙයක්. හැබැයි ඒගොල්ලෝ ඒක අර්ථකථනය කරලා සමාජයට පෙන්වන්න හදනවා මේක වෙනම දක්ෂතාවයක් කියලා. නමුත් අර පොඩි කාලේ අර තේකුඩු භාෂා සීනි භාෂා කතා කරන්නේ. අන්න ඒ වගේ ඔකත් එක පොඩි දෙයක් විතරයි. ඒක මහා ලොකු දෙයක් නෙමෙයි. මොකද සංපේන්න බෑ. මම දැක්ක සම්බෝල කියන එකත් මට එක්ක කියලා තිබුණා අගල තියෙනවා. සංබෝල. සං කියලා කියන්නේ 1000 දැවිල්ල ඇති කරන දේවල්, බෝල කියලා කියන්නේ නිවීම ඇති කරන දේවල්, පොල් වගේ දේවල් වලින් නිවීම ඇති කරනවා, ලුණු ඇඹුල් දෙහි වලින් දැවිල්ල ඇති කරනවා. එතකොට මේ 1000 සහ නිවීම ඇති කරන සම්බෝල කියන එකේ මේකටත් නිරුක්තියක් තියෙනවා සංවලින්දී. මේ විදිහට පද කඩන ක්‍රම නිරුක්ති පටිසම්භිදාව නෙමෙයි. ඒකට නිරුක්ති පටිසම්භිදාව කියනකට වඩා යෝග්‍ය වචනය තමයි වාචාලකම කියන එක. හිතට එන්නක් කියන්න පුළුවන්කම තියෙන්නේ. ඒ විදිහේ චරිතය ඉන්නේ සමාජයේ අර ඕන කිව්වහම ටක් ගන්න අනිත් පැත්තට දෙයක් කියන්නේ. යදාල පුද්ගල චරිත ගැන හොයලා බලනකොට ඒ චරිතවලට ගිහි කාලේ ඒ කියන්නේ අපි එක්ක ඇසුරු කරන නිසා සමහර දායකයෝ ඒ අයගේ ගිහි කාලේ ළඟම හිටපු සමහර විට හිතවත් අය අපිත් එක්ක දන්න නිසා ඒ මනුස්සයා ඒ කාලෙත් එහෙම තමයි කියලා ඔය ටික කියන. ඉතින් ඒක ඒගොල්ලෝ පුරුදු වෙච්ච දෙයක් කාලයක් තිස්සේ.
ඕර එකක් අපිට නැහැ කියනවා නෙමෙයි. ශක්ති ප්‍රභවයන් තියෙන්න පුළුවන්. හැබැයි නිවන් ප්‍රතිපදාවත් එක්ක සම්බන්ධ නැහැ කියන එක නම් මට කියන්න පුළුවන් එක හෙලාම. මොකද මේ ඕර එකත් එක්ක සමහර අය ධර්ම දේශනා කරනකොට සෑහෙන අපි දකිනවා විවිධ දේවල් කියන කියන්නේ දැන් එක දේශනාවකදී කියනවා ආර්යෙක් ඉස්සරහා බණ අහන්න ඕනේයි කියලා කියනකොට මේ ආර්යෙක්ගේ තියෙන ඕර එක ගිහිල්ලා අනිත් එක්කෙනාගේ ධම්මවලට ගැටිලා එතන විනීවරණ මොහොතක් හදනවා. දැන් ආර්යගේ තියෙන ඕර එක ගිහිල්ලා අනිත් කෙනාගේ මන ධම්මවලට ගැටිලා එතන විනීවරණ මොහොතක් හදලා ආර්ය කියන ධර්මය එයාට එතකොට තමයි වැටහෙන්න ගන්න. ඒ නිසා බණ අහලමයි සෝවන් වෙන්න ඕන කියන තර්කය ගොඩනගන අවස්ථාවකුත් මම අහලා තියෙනවා. එතකොට එහෙම කතා කරන ඕර එකක් ගැන ධර්මයේ බුදුරජාණන් වහන්සේ කොහෙවත් අපිට දක්වන්නේ නැහැ. එතකොට සුතවන්තු හෝ සප්පුරිස සූත්‍රයේ සුතවන්තු වගේ මට මතක සුතවන්තු සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංච උපාදානස්කන්ධයේ උදේවැය මානසිකාරය කරන කෙනා සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කරනවා කියලා. ඒතකොට දැන් මේ තියෙන්නේ මානසිකාරය කළා සෝවාන් වෙනවා කියලා හොඳට සූත්‍ර ධර්ම වල විග්‍රහ කරලා තියෙනවානේ. ඒකට බණ අහලා විතරයි කියන්න අවශ්‍ය නැහැ. නමුත් ඕරායක පිළිබඳව අපිට ධර්මයේ තුල කොහෙදවත් විග්‍රහ වෙන්නේ නැහැ ඕරායක පිළිබඳව. හේතුව තමයි මේ ලෝකේ බොහෝ දේවල් තිබුණා බාහිර පදාර්ථයන් ගැන බුදුරජාණන් වහන්සේ විවරණයකට ලක් කරන්නේ නැහැ. මොකද මේ පදාර්ථයක් පිළිබඳව විවරණය කිරීම නිවනට උපකාර නොවන නිසා. ඒ නිසා සින්සපස් සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ඇටේරියා කොළ ටිකක් අතට අරගෙන දේශනා කරන්නේ මහණෙනි මම මේ ලෝකයේ අවබෝධ කොටගෙන ප්‍රකාශ කරපු දේ තියෙනවා නම් මෙන්න මේ වගේ තාම ස්වල්පයක් අවබෝධ කරගෙන ප්‍රකාශ නොකරන දේ මේ මුළු අනේ තියෙන කොළගොඩ වගේ මහ විශාල ප්‍රමාණයක් කියනවා. ඒ වගේ අපිට නිවන් දකින්න අවශ්‍ය ටිකක් තියෙනවා අනවශ්‍ය දෙයක් තියෙනවා. නමුත් අර විද්‍යාත්මක સિદ્ધාන්ත සහ ධර්මයේ සංසන්දනය කරන්න අවශ්‍ය වුණ ගමන් අර වගේ දේවල් අරගෙන ඕරයක ගිහිල්ලා ආර්යයෙන් බණහන එක ඔප්පු කරන්න ඕන වුණාම ආර්යගේ ඕරයක ගිහිල්ලා අනිත් එක්කෙනාගේ ධම්ම වලට ගැටෙන එක ගැන කතා කරනවා. මට කියන්න ඕරයක කියන්නේ මැෂින් එකකට අහු වෙනවා නම් ඒක රූපයක්ද නාමයක්ද කියලා. ඒක රූපයක්. ධම්මායතනෙ කියන්නේ නාමයක්ද රූපයක්ද කියන්නේ? එතකොට දැන් එයාගේ හිතට ගැටිලා හිතේ විනීවරණ හදන්න පුළුවන්ද ගිහිල්ලා රූපේ ගිහිල්ලා හිතේ හැප්පෙන්න පුළුවන්ද ගිහිල්ලා? රූපේ ගිහිල්ලා හිතේ හැප්පෙන්න බෑනේ. එහෙනම් මේ චිත්ත විසංසට්ටයි කියන්නේ බෑ රූපේ ධර්මසංගණි ප්‍රකරණය කියන්නේ චිත්ත සංසට්ටයි කියලා හිතේ හැප්පෙනවා කියන්නේ. එතකොට ඒ වගේ අපිට ඕරා එක අරගෙන පැහැදිලි ගොඩනගන්නට හදන තර්කය ප්‍රායෝගික වෙන්නේ නැහැ ධර්මයට අනුව බලනකොට. ඒ නිසා ඕරා එක පිළිබඳව බුදුරජාණන් වහන්සේ කොහෙවත් දේශනා කරන්නේ නැහැ ධර්මයේ තුල විග්‍රහ කරන්නේ නැහැ. ඕරා එක පිළිබඳව ඇති දැනුම හෝ නොදැනුවත් බව ධර්මයට කිසිමම අවශ්‍යතාවයක් නැත්තේ. ඒ නිසා බඳු අවස්ථාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒ ඕරායකට රහතන් වහන්සේලාගේ නිකන් සාමාන්‍ය ආරේග්‍ය ඕරායක එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ඕරායකට සමුච්ඡේදවත් යන්නේ නැහැ. ඉතින් ඒක කෙසේ වෙතත් ධ්‍යාන වඩනකොට පරණ නාම රූප තැන්පත් වෙලා තියෙනවා බහිස්රාවීය පද්ධතිය හරහා පිට වෙනවා කියන එකත් අහන අය ඉන්න රටක ඉතින් ඕරායක අනුව ධර්ම වලට ගැටෙන එක පිළිගන්නවා කියන එක අහන්න දෙයක් නෙමෙයිනේ. දැන් ඕකේ ධර්මය නාම පිට රූප පිට වෙනවා කිව්වත් කමක් නැහැ. ඕක නාම පිට වෙනවා කියන එකයි මට ප්‍රශ්න තියෙන්නේ. වේදනා සංඥා සංකාර පිට උනේ කොහොමද කියන එක. ඒ කියන්නේ එකෙන් කතා කරන්නේ අපි එහෙම දෙයක් නැහැ කියන එක නෙමෙයි. ඒ කියන්නේ ඕරා එක තියෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඕනම මිනිස්සෙගේ මිනිස්සෙගේ විතරක් නෙමෙයි ඕනම වස්තුවක යම් ශක්ති ප්‍රභවයක් නිකුත් වීම ඕනම වස්තුවකට සාධාරණව ඕනම දෙයක තියෙන්න පුළුවන්කම තියෙනවා. නොඑක් කිරණ ශක්තියින් නොඑක් දේවල් පුළුවන්කම තියෙනවා. ඉතින් අදෝරක්ත කියලා මහගන්නේ ඒක නිසා නේද? ඒ නිසා ඒවල ශක්ති ප්‍රභවයන් තියෙනවා. හැබැයි ඒක නිවනත් එක්ක සම්බන්ධ කරන්න බෑනේ. ඕරයක කියලා යමක් කතා කරනවා නම් රූපේ නෙමෙයිද? එතකොට ඇස සහ රූපය ඇති කල්ලි නෙමෙයිද අපි ඕරයක ගැන කතා කරන්නේ? එහෙනම් මේ ශාසනයට අයිති වෙන්නේ ඇස සහ රූපය අතර ඇති ගැටලුව කියන තැනනේ. එතන අපි බාහිර දකින්න කමනේ. එතනින් එහාට ශක්ති ප්‍රභවයක් ඇත හෝ නැත කියලා කතා කරන්නට යෑම ආයතන වලින් තොර දෙයක් කතා කරන්න යෑම කියන දෙකම එකක්. දෙකම නිර්ර්ථක දෙයක්. ඔය දැන් ඉන්න මේ ආත්මය සෝවාන් කරගන්න හදලා හරියන්නේ නැහැ අපි. ආත්මයේ දුරුණු බවට ආත්ම සංකල්පයේ දුරුණු බවට සෝවාන් කියනවා මිසක සෝවාන් වුණ ආත්මයක් මෙතන හදාගෙන හරියන්නේ නැහැ. ඒ නිසා මේ අතීතයේ ඉඳලා පවතින මේ ඉන්න මම අනාගතයට යන මේ මම සෝවාන් කියන එක ඒක වැඩක් නැහැ. ඒක ආත්ම සංකල්පය.
ඒක දුරු කරගත්ත කෙනාට තමයි සෝවාන් කියලා කියන්නේ. ඒ නිසා ඔය ඉන්න ආත්මය සෝවාන් කරගන්න හදන්න එපා. ආත්මය දුරු කරගන්න ආත්ම සංකල්පය එතකොට සෝවාන් කියන්නේ මම කියන්නේ සක්කාය දිට්ඨිය කියන එක දුරු කරගන්න උත්සාහවත් වෙන සෝවාන් වෙන්න හදන්නවත් එපා කියන්නේ. සෝවාන් වෙන්න හදන්න එපා සක්කාය දිට්ඨිය දුරු කරගන්න කොහොම හරි නවන්නේ. සක්කාය දිට්ඨිය දුරු කරගන්න කෙනාට සෝවාන් මොනවා කිව්වත් කමක් නැහැ. කෙලෙස්ේන දුරු කරලා තියෙන්නේ. ඒ නිසා කෙලෙස්ේ දුරු වීම තමයි අනිවාර්ය සංයෝජනයේ දුරු වීම තමයි වෙන්න ඕනේ. ඒකට සෝවාන් නැහැ කියලා කිව්වත් කමක් නැහැ සක්කාය දිට්ඨිය දුරු වෙලා නම්. මොකද සක්කාය දිට්ඨිය නිසා තමයි අපාය යන්නේ හේතු ටික තියෙන්නේ. ඒක ඉතාම භයානක වරදක්. මොකද ඒගොල්ලෝ මම කියන්නේ සූත්‍ර පිටකේ පිළිගන්නෙත් නැහැ කියලා. මොකද අභිධර්මයේ ගැන සඳහන් වෙලා තියෙනවා සූත්‍ර පිටකෙත් ගොඩක් නැහැ. ඉතින් අපි අභිධර්මය අයින් කරනවා නම් අපි සූත්‍ර පිටකෙත් අයින් කරන්න එපා. අනික දෙවියෝ කියන්නේ කාමාවචර භූමිය නෙමෙයිද? කාම භූමියනේ. ඉතින් අපි ඉන්නේ රූපාවචර නෙමෙයිනේ. අපි ඉන්නේ කාමාවචර තමයි. ඉතින් දෙවියෝට කිව්වනම් අපිටත් ඒක අදාළයි. ඒ කියන්නේ දෙවියෝ ඉන්න මට්ටම සහ තව දෙවියන්ට රළු වැඩිනේ. කාමයේ පැත්තෙන් ඒගොල්ලන්ට රළු වැඩි අපිට වඩා ඊටාම රළු මට්ටමක තමයි ඒගොල්ලෝ ඉන්නේ. මේ තියෙන මානසික මට්ටම වෙනස් වෙලා කියලා හිතන්න එපා. දිව්‍ය ලෝකේ හිටියත් මේ මෝඩකම මෙහෙමම තමයි. දෙවියන්ට යම් කරුණක් කිව්වනම් ඒක රළු මට්ටමින්වත් තව ටිකක් ගන්න පුළුවන්කම තියෙන. ඒ නිසා දෙවියෝ කියලා දිව්‍ය ලෝකෙ උපදිනකොට මහා ප්‍රඥාවක්, අමුතු ප්‍රඥාවක් ලැබිලා නැහැ දිව්‍ය ලෝකේ. මේ තියෙන මෝඩකම් ටිකත් එක්කම තමයි එතෙන්ට ගිහිල්ලා තියෙන්නේ. මේ අවිද්‍යාව මොන තරමකටද රූපේ රැවටෙන්නේ? ඒ විදිහටම ඊට වඩා රැවටෙනවා එතන. ඒ හින්දා ඒ කියපු තැන සාධාරණයි නම් දිව්‍ය ලෝකේ කියන්නේ කාම භූමිය නම් අපි ඉන්නේ කාම භූමිය නම් එහෙනම් අභිධර්මය අපිට සම්බන්ධයිනේ අනිවාර්යයෙන්ම. ඒ නිසා අපිට අභිධර්මය කියන එක දෙවියන් සඳහා විතරක් කළ දේශනයක් නෙමෙයි. ඒ නිසා තමයි සරියුත්තර උන්වහන්සේ ඒක දරාගත්තේ. ඒ නිසා තමයි සරියුත්තර උන්වහන්සේ ඒක පවත්වගෙන ආවේ. අපිට දේශනා කළේ ඒ පරපුර පැවතුනේ නිසා. ඒ නිසා අභිධර්මය අපිටත් අත්‍යවශ්‍ය දෙයක්. යම් කෙනෙකුට සූත්‍රයක් කියනකොට අභිධර්මයට පරස්පර වෙන්නේ නැත්නම් අභිධර්මයේ කියනකොට සූත්‍ර පරස්පර වෙන්නේ නැත්නම් ඒක තමයි නියමව ගැලපෙන්න ඕනේ. අභිධර්ම න්‍යායයට සූත්‍ර න්‍යාය ගැලපෙන්න ඕනේ. සූත්‍ර න්‍යායයට අභිධර්ම න්‍යාය ගැලපෙන්න ඕනේ. අපි චතුරාර්ය සත්‍ය විග්‍රහ කරන්නේ නැත්නම් අපි සත්‍යයමකේ අභිධර්ම පිටකේ වුණාට අභිධර්ම පිටකයට ගලපලා තමයි අපි සූත්‍රය කතා කරන්නේ. ඒකට සූත්‍රය කතා කරන්න ගියාම අභිධර්ම පිටකයට ගලපනවා වගේ අභිධර්ම පිටකේ කතා කරන්න ගියාම සූත්‍රයටත් අදාළ කරගෙන අර්ථ විවරණ බෙදා දක්වනවා. ඒ දෙපැත්තටම ගැලපෙන්නේ. දෙපිටකයක් නෑ ත්‍රිපිටකයයි. ප්‍රධානම දේ තමයි මම කියන එක දෙයක්. ඒ කියන්නේ තේරුම් ගන්න පහසු තැන ඉඳලම මම පටන් ගත්තොත් කවුරු හරි අද කාලේ කියන්නේ නම් මෙච්චර කාලයක් මේක වැළලී ගිහිල්ලා තිබ්බේ මේ දැන් මේ අලුතෙන් මතුවුණා මේ දහම කියලා කියන්නේ එනවා නම් ඔයගොල්ලෝ තේරුම් ගන්න මේක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි කියලා. එතකොට ආර්යෝ වින්ගෙන් විතරයි බණ අහලා නිවන් දකින්න පුළුවන් කියලා කෙනෙක් කියනවා නම් දැනගන්න මේ ඉන්නේ වැරදි දෙයක් කියන එක. එතකොට මොකද මෙච්චර කාලයක් මේ ධර්මයේ මාර්ගඵල ලැබපු අය නැහැ කියලා කෙනෙක් කියන්න නම් අපි ලෝකේ ඉන්න ඔක්කොගේම මාර්ගඵල මැන ගියාද ගිහිල්ලා මොකක් හරි හදාගෙන නැහැනේ. එහෙනම් අපි කොහොමද කියන්නේ මාර්ගඵල ලැබපු අය හිටියේ නැහැ කියලා? මම ඔකට කියන්නේ මෙච්චර කාලක් මාර්ගඵල මාකට් කළේ නැහැ කවුරුත්. මම මේක ලැබුවා කියලා. මොකද භික්ෂුන් වහන්සේලාට නම් ශික්ෂාපදයක් තියෙන උපසම්පදා හමුදුරුවන්ට නම් යෝපන බික්කු අනුපසම්පන්නං උත්තරීමනස ධම්මං ආරෝචේ භූතස්මි පාචිත්‍යං කියලා යම් භික්ෂුවක් අනුපසම්පන්නයෙකුට උත්තරීමනස ධර්මයක් කියනවා නම් පාචිත්‍යාපත්‍ය සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මගේ ශ්‍රාවකයෝ ditthi සම්පන්න පුද්ගලයෙක් කියන්නේ අඩුම සෝවාන් කෙනෙක් දැන කවදාවත් මම පනවපු ශික්ෂාවක් ජීවිත හේතුවෙන් උල්ලංඝනය කරන්නේ නැහැ කියලා. එතකොට හිතන්නකෝ මේ මට්ටම මොකද්ද කියලා. එතකොට දැන් ඔන්න අපිට පේනවා ඒ කතාවක් එනවා නම් ඔයගොල්ලෝ දැනගන්න ඒක වැරදි දෙයක් කියන එක. ඊට පස්සේ පද කඩනවා නම් එක හිතපු අර්ථකථන දෙන්න හදනවා නම් ච පස්ස ආයතන කියන එකට එක්කෙනෙක් අපි අහගෙන කියනවා ච පස්ස ආයතන කියලා. මේ ච කියන එක තමයි වැදගත්ම අර්ථය. ස්පර්ශ ආයතන හයෙන් ච කරගන්න එක තමයි මේ කියන්නේ. يعني අපි අර කියන්නේ සාමාන්‍ය ලෝකේ ච කරගන්න කියන්නේ. අන්න ඒක ගැනලු මේ කියන්නේ කියලා. එතකොට දැන් මේ ච පස්ස ආයතන කියන්නේ ස්පර්ශ ආයතන 6 කියන එක. ඊට පස්සේ විකාල භෝජනා කියන එක විග්‍රහ කරනවා මනස විකල් කරන භෝජන කියලා. දැන් මනස විකල් කරන භෝජන කියනවා විතරක් නෙමෙයි 12න් පස්සේ කෑම කන්න නැති එක ගැන කතා කරන්නේ බමුණු කියනවා.
දැන් බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදේ පනවන්නේ මේ බමුණු කතාවකට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදේ පනවන්නේ නිදාන කතාවක් තියෙනවානේ. යෝපන බික්කෝ විකාලේ කාදනීයංවා භෝජනීයංවා කාදේයවා බුඤ්ජේයවා පාචිත්‍යං. යම් භික්ෂුවක් විකාලේ කය දෙයක් හෝ බීජ දෙයක් හෝ මේ කනවනම් හෝ බොනවනම් හරි විකාල ආහාරමය දෙයක්. එතකොට ඒ කෙනාට ආපත්‍යක් සිද්ධ වෙනවා. ඒක වරදක් සිද්ධ වෙනවා. එතකොට විකාලය කියන එක ඒ ශික්ෂාපදයේ යටින් විග්‍රහ කරලා තියෙනවා. යාව අරුණුග්ගමනේ ඉඳලා මධ්‍යාහ්නය වෙනකන් කාලය මධ්‍යාහ්නයෙන් පස්සේ විකාලය කියලා බුදුරජාණන් වහන්සේ මේකට අර්ථකථනය දීලා තිනවා. අපිට එතනින් එහාට දෙන්න බෑ නේ. දැන් බමුණු කතාවක් කිව්වොත් අපි කාටද බමුණ කියලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේනේ ආර්යෝපවාදයක් ඒ කරන්න ලේසි නැහැ. ඒ නිසා ඒව අනුමෝදන් වෙනවා කියන එකත් ලේසි නැහැ. ඒ නිසා අන්න ඒ විදිහට අර්ථකථන සපයනවා නම් පරිස්සම් වෙන්න. මොකද සාමාන්‍යයෙන් මට තියෙන ගැටලුවක් තමයි ප්‍රායෝගිකව එක තැනක් ගැන එහෙම වැරදක් කියනකොට තවදුරටත් එතෙන්ට තමන්ගේ නිවන් ප්‍රතිපදාව ගැන විශ්වාසය තියලා යනවා නම් මට ඒ බුද්ධිය ගැන හිතන්න බෑ. මොකද්ද කියලා. ඒ නිසා එතන ගැටලුවක් තියෙනවා. ඒ නිසා ඒ පද බෙද අර්ථ කියන්න හදනවා නම් එක එක පදවලට සමහර අයට සං පෙන්නන්න බෑ. සං කිව්වොත් කියන්නේ ඒක සංරෝගයක් කියලා මම කියන්නේ. සං දැක්කොත් කියන්නේ එකතු කරනවා කියලා. චූලහත්ති පදෝපම සූත්‍රය ගැන කියනවා සන්දස්සේති සමාදපේති සමුත්තේජේති සම්පහන්සේති කියන මේ වචන හතරක් තියෙනවා. මේ වචන හතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා. චූලහත්ති පදෝපම සූත්‍රයේ මේ කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා ඇත්තේ නැහැ. මේක කියන්නේ පිලෝතික. පිලෝතික පරිබ්‍රාජකයා ජානුස්සෝණියේ බමුණට තමයි මේ වචන හතර කියන්නේ. එතකොට මේක කියන්නේ තථාගත පද කියලා නෙමෙයි. මේක කියන්නේ ඥානපද හතරක් කියලා. මේ හතර නෙමෙයි ඥානපද හතර කියලා කියන්නේ. ඥානපද හතරක් කියලා වෙනමම බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව පේන තැන් හතරක් පෙන්නනවා. එතකොට ඒ වගේ තැනක් කියලා කියනවා මේක බුදුහාමුදුරු දේශනා කරපු වචන හතරක් කියලා. සං දස්සේති සං කියන එක පෙන්නුවා. කියලා ඒක දෙකට කඩ පෙන්නනවා. එතකොට දැන් මේ බුද්ධ දේශනාව නෙමෙයිනේ කතා කරලා තියෙන්නේ. එතකොට චූලහත්ති පදෝපම සූත්‍රය නිකන් හරි පෙරලලා බැලුවා නම් ඕන කෙනෙකුට පේනවා මේ වචන හතර කිව්වේ පිලෝතික කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඥානපද නෙමෙයි තථාගත පද. තථාගත පද කියලා පෙන්වන්නේ ධානා හතරයි අරූපාවචර ධානා හතරයි කියලා මේ ධර්මයන් නිවන දක්වාම පෙන්වන තථාගත පද. ඒක හතරක් නෙමෙයි පෙන්වන්නේ. එතකොට අපිට හැම වෙලාවකදීම මෙන්න මේ වගේ පද බෙද දක්වනවා නම් සංකීර්ණ එක බෙදලා ආයේ කතා කරන්න දෙයක් නැති මට්ටමට බෙදලා දැන් සංකල්පනා කියනවානේ. සං කියන්නේ එකතු කරගන්න එක, කල් කියන්නේ කෙලස් කාලයට. එතකොට පනා කියන්නේ පනාවෙන් කරන්නේ පීරණ එක අපි. කාලය පීරා එකතු කරගත්ත දේ පනාවෙන් පීරනෝයි කාලය පීරා එකතු කරගත්ත එක සංකල්පනා කියනවා. මේ මම හදලා කියනව නෙමෙයි ඒගොල්ලෝගේ පොත්වල තියෙනවා. ඉතින් ඔය එක එක අර්ථකථන සපේනවා නම් හිතා ගන්න පදවලට අර්ථ දෙන්න හදනවා නම් පාලි පදවලට සිංහල වචන තේරුම් දෙන්න හදනවා නම් මේක හොඳට නම් නෙමෙයි කියලා තේරුම් ගන්න. ඊට පස්සේ ඔය තමයි සරලම ටික මේ අලුතෙන් අපි තමයි මතු කරගත්තේ අරක මේක කියලා මේ දෙන්න හදනවා නම්. ඊට පස්සේ තව තියෙනවා ඊටාම ගැඹුරු තියරියක් අපිට තේරුම් ගන්න. ඕනම දේශනාවක බලන්න දුකද කතා කරලා තියෙන්නේ දුක්ඛ සත්‍යද කියලා. අපි දුක්ඛ සත්‍ය කතා කළා නේද? දුකද කතා කළේ දුක්ඛ සත්‍යද කතා කළේ. සමුදයද නැති වෙන එක ගැන කතා කළේ සමුදය සත්‍ය ගැන දුරු කරන ක්‍රමය ගැන කතා කළේ. නිරෝධය ගැනද කතා කළේ නිරෝධ සත්‍ය ගැනද කතා කළේ මග ගැනද කතා කළේ මාර්ග සත්‍ය ගැනද කතා කළේ කියලා බලන්න. එතකොට ඕගොල්ලන්ට තේරෙයි ඕනම භාවනාවක් ඕනම කියන කතාවක් ඕකස්සට දැම්මහම මොකක් ගැනද කතා කරන්නේ කියලා. නිකන් ගහන්නකෝ අනිච්ච කියන එක ඔය එකස්සට දාන්නකෝ. එතකොට පේන්නේ මොකද්ද? අර කැමැතිසේ නැහැ කියන එක කායික දුකද මානසික දුකද? කැමැතිසේ නොවෙනකොට හම්බෙන්නේ කායික දුකද මානසික දුකද? මානසික දුකක් අපිට ඇති වෙනවා. මානසික දුකද දුක්ඛ සත්‍යද? දුක. එතකොට දැන් පැහැදිලි කරලා තියෙන දුක්ඛ සත්‍යද දුකද? එතකොට දුක ගැන පැහැදිලි කරලා තියෙන. දැන් අනිච්ච දැකලා අපිට පුළුවන් ද දුක්ඛ සත්‍ය දකින්න? බෑ. එහෙනම් දුක්ඛ සත්‍ය දකින්න නම් අපිට නිරෝධය සාක්ෂාත් කරන්න අවශ්‍ය අර පිරිසිදු දකින්න නුවණක් එන්න ඕනේ. දැන් එතකොට ওই චතුරාර්ය සත්‍ය නැමැති නිර්ණායකයට අපි ගලපනවා නම් අපිට පුළුවන් ඒ ධර්මයේ සත්‍ය සත්‍යතාවයේ ප්‍රධාන වශයෙන්ම තීරණය කරගන්න. ඒක තියරියක්, ඒක බෑනම් සරල වශයෙන්ම ඉක්මනටම දැනගන්න අර වගේ දේවල් ටිකකින් මේක අධර්මයක් කියලා. මොකද ඒවා නම් විදිහට කියලා ටිකයිනේ අපිට කියන්න පුළුවන් එක එක චරිත හතු පිපෙනවා වගේ නැත්තම් මතුවෙනවානේ.
ඉතින් සමහර අය නම් තේරුම් ගත්තා ප්‍රධාන පෙළේම ඇතැම් භික්ෂුන් වහන්සේලා තේරුම් ගත්තා. සමහර දේවල් තේරුම් ගත්තේ නැහැ. එතකොට ඒ දැනම කරන පිරිසක් ඉන්නවා ප්‍රධාන වශයෙන්ම. බුදුරජාණන් වහන්සේ ලංකාවේ පහළ වුණා කියනවා. මේ වුණ පළවෙනි සිටි ධම්මාලංකාර හාමුදුරුවෝ. ඊට පස්සේ අනිච්ච කරන්න හදන වලස් මුල්ලේ අබේ හාමුදුරුවෝ. ඉතින් ඔය ධර්මයේ සඳහා එල්ල වුණ විවිධ තර්ජන විවිධ පැතිවලින් තියෙනවා. ඉතින් ප්‍රධානම හිටපු ඇතැම් භික්ෂුන් වහන්සේලා තේරුම් ගත්ත අය ඉන්නවා ඒක වැරදි කියලා. එතකොට මෙන්න මේ විදිහට තියෙන නිසා අපි ටිකක් ඉතින් ඒ වගේම පරිස්සම් වෙන එක නම් ඊටාම වැදගත් වෙනවා. මොකද සමහර වෙලාවට තියරි වලට ගැලපෙන්න පුළුවන්. ඔගොල්ලෝ ඉගෙනගත්ත ක්ෂේත්‍ර වලට ගැලපෙනවා කියලා තේරෙන්න පුළුවන්. දැන් වෛද්‍ය විද්‍යාවට කිට්ටුයි කියලා අපි ඒක වෛද්‍ය විද්‍යාව අනුව කතා කරන්න ගිහිල්ලා බෑ. දැන් අපි හිතමු ඇහි ස්වභාවය ගැන වෛද්‍ය විද්‍යාවත් එක්ක කතා කරන්න ගියොත් මේ කතා කරන එක ඊටාම ගැලපෙන්න පුළුවන්. ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන එක මේ මෙතන අපිට ඇති වෙන ධර්මයේ ගැන දැන් අලුතෙන්ම හොයාගත්ත දේත් එක්කත් ගැලපෙනවා. ඒක ඇහැ කියන්නේ වර්ණ සටහනට බිඳිලා නැවත අලුතෙන් ඒක හදනවා කියන එක මේ මොහොතක් පාසා සිද්ධ වෙනවා කියන එක ඒක ඒ පැත්තෙන් තියෙනවා තමයි. හැබැයි ඒක මේ ධර්මයේ තුල කතා කරන එක නෙමෙයි. මොකද ඒක භෞතිකයේ මත පදනම් වෙලා ඒගොල්ලෝ ඒ දේ හොයාගන්නේ. හැබැයි මේ ධහමේ කතා කරන්නේ උතෙන්ට චක්කු විඥානය කියන දේ සම්බන්ධ කරගෙන කතා කරන තැනක් තියෙනවා. යම් වෙලාවක චක්කු සම්පස්සේ චක්කු සම්පස්සජා වේදනාව චක්කු සම්පස්සජා සංඥාව චක්කු විඥානය හටගනී නම් ඇස කියලා කියන්නේ අන්න ඒ වෙලාවට. එතකොට මේ හිතත් යොමු වුණ අවස්ථාවේදී තමයි ඇහැ තියෙන්නේ. හිතත් යොමු වුණ අවස්ථාවේදී තමයි රූපේ තියෙනවා කියන ගණේට යන්නේ. එතකොට ඇහත් නැත්තම් වර්ණ සටහන නැත්තම් එක්ක හිත නැත්තම් රූපේ තියෙනවා කියන්නේත් නැහැ, ඇහැ තියෙනවා කියන්නේත් නැහැ, චක්කු විඥානේ තියෙනවා කියන්නේත් නැහැ. එතකොට බාහිර સિદ્ધාන්ත වලට ගැලපෙන්න පුළුවන්. හැබැයි ඒ ටිකට ගැලපලා ධර්මයේ තීරණය කරන්න යන්න එපා. නිවැරදිද වැරදිද කියන එක. මොකද සමහර විට අපි යන්නේ ආත්මවාදයක් කරා වෙන්න පුළුවන්. අනිත් පැත්තේ භෞතිකවාදී පැත්තෙන් ඒකට අපිට දෙන උත්තරේ. ඒ නිසා මම කියන්නේ නම් ඇරිස්ටෝටල් ප්ලේටෝලා ඉන්නේ කෝරක්කත් එකටත් වඩා පල්ලෙහා කියලා මේ දර්ශනේ. ඒ කියන්නේ ඒගොල්ලොත් හිටියේ කාමසුකල්ලිකාණු යෝගේනේ රූපේ සැප තියෙනවා මේ පැත්ත නිසා බලනකොට අපිට සැප එනවා කියන වැරදි දෘෂ්ටිය තමයි ඒ අයත් හිටියේ. ඒ නිසා තමයි ඒ අය භෞතිකයේ ගවේෂණය කරන්න පටන් ගත්තේ. හැබැයි කෝරක්කත් එක හෙව්වේ භෞතිකේ නෙමෙයි. එයා හෙව්වේ ආධ්‍යාත්මිකව දුක නැති කරගන්න. එයා දැක්ක රූපේ කියොත් එහෙම මේක හිතේ තියෙන කැමැත්ත නිසා එයාට දුක එනවා කියලා. එයා ඒ නිසා ප්‍රතිපදාව වරදුනා එයාට. එයා හැදුවේ රූපම නැති කරලා දාන්න. එයා දැනගත්තේ නැහැ රූපම නැති කරලා ඕක කරන්න බෑ කියලා. හැබැයි අරයට වැඩිය ටිකක් ඉහළින් දැනගෙන හිටියා. ඒ නිසා අර සමාන අන්ත දෙකක අය එක සමාන ලක්ෂණ පෙන්නනවානේ. සමාන අන්ත දෙකක අය එක සමාන ලක්ෂණ පෙන්නනවා. ඒ කියන්නේ අස්මිමානයේ උපරිම තියනවා ආජානීය අස්සයටයි සිංහයටයි. ඒ නිසා අකුණක් ගැහුවොත් ආජානීය අස්සය හෙලවෙන්නේ නැහැ. අස්මිමානයේ දුරු කරපු ඉඳ රහතන් වහන්සේ හෙල්ලෙන්නේ නැහැ. හැබැයි මේ අන්ත දෙක දෙපැත්තක් මේ කෙලවරවල් දෙකක්. එතකොට අපි අශ්‍රය දිහා බලලා අශ්‍රය හෙල්ලුනෙත් නැහැ රහතන් වහන්සේ හෙල්ලුනෙත් නැහැ කියලා එන රහතන් වහන්සේගේ ලක්ෂණ ටික මෙතනක් තියනවා කියලා තීරණයකට බැසගෙන හරියන්නේ නැහැ. ඒ නිසා බටහිර විද්‍යාත්මක સિદ્ધාන්ත අනුව තීරණය කරන්නට යෑම මම දකින්නේ අශ්‍රයත් අකුණට හෙල්ලුන්නේ රහතන් වහන්සේත් හෙල්ලුන්නේ. ඒ නිසා අශ්‍රයද රහත්ය කියලා තීරණය කරන තර්කානුකූල સિદ્ધාන්තය වගේ. ඒක හරියට මෝඩකමක් වෙනවා. ඒ කියන්නේ වඳුරටත් අත් දෙකක් තියෙනවා අපිටත් අත් දෙකක් තියෙනවා අපිටත් කකුල් දෙකක් තියෙනවා වඳුරටත් කකුල් දෙකක් තියෙනවා අපිටත් ඔළුවක් තියෙනවා වඳුරටත් ඔළුවක් තියෙනවා. එහෙනම් මිනිසාද වඳුරාද සමානයි කියලා තර්කයක් ගොඩනගන්න පුළුවන් තර්කානුකූලව. හැබැයි එහෙම ගොඩනැගුවා කියලා මිනිස්සයයි වඳුරයි එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක් ඒක. ඒ නිසා අපිට අර විදිහට වැටෙන්න එපා. අපි ඉගෙනගත්ත સિદ્ધාන්ත වලට ගැලපෙනවා කියලා ධර්මයේ විශ්ලේෂණය කරන්න යන්න. අද ගොඩ දෙනෙක් වරදවා ගන්න තැනක් තමයි Taman ඉගෙනගත්ත સિદ્ધාන්ත ධර්මයට ගැලපෙනකොට මේ දෙක එකයි කියලා හිතාගෙන ධර්මාධ්‍යයනයට නැඹුරු වීම. ඒ නිසා ගොඩ දෙනෙක් අධර්මයට යොමු වීම දකින්න පුළුවන්කම තියෙනවා. පොතපත පරිශීලනය කරන්න ගියාම නම් ඒ ගැටලු වෙනවා. පොතපත පරිශීලනය කළත් එමය බණ අහුවත් ප්‍රශ්න වුණේ. ඒ නිසා හොඳම දේ තමයි ඕන දේශනාවක් ඇහුවත් ඕන බණ පොතක් කියුවත් මූලාශ්‍රද්ධේනේ කියලා කිව්ව එකයි ත්‍රිපිටකය කියවන තැනට ගන්න. බුද්ධ ජයන්ති පරිවර්තනය ටිකක් අමාරු වෙයි. හැබැයි ඒක පුළුවන් තරමක් කියවන්න පුරුදු වෙන්න.
ඒක පුරුදු වුණාම ඒක තමයි දැනට තියෙන විශිෂ්ටම සංස්කරණය බුද්ධජයන්ති පරිවර්තනය. ඒක ටිකක් ගැඹුරු වැඩි කියලා හිතෙනවා නම් සොයිස මහත්ය කරපු පරිවර්තනය තියෙනවා. ඒ පීඩ සොයිස. ඒක කියන්නේ මේ සොයිස මහත්ය පරිවර්තනය කළා කියලා නෙමෙයි. ඕකේ නම අල්ලගෙන අපි අහව සමහර අය මේ සොයිස කළා කියලා කියනවා. සොයිස මහත්ය නෙමෙයි කරන්නේ. සොයිස මහත්ය තමයි දායකත්වය දරන්නේ. අර ත්‍රිපිටක මණ්ඩලයේ ඉන්න සම්බන්ධ වුණු හාමුදුරු විශාල පිරිසක් ඒකට සම්බන්ධ වෙලා තමයි මේ සර්ව පරිවර්තනයක් කරලා තියෙන්නේ. ඒ නිසා ඒක හාමුදුරු කරපු දෙයක් සොයිස පරිවර්තනය පරිශීලනය කරන්න. හැබැයි මේ පරිවර්තනයේ සූත්‍රයේ සරලව තේරුම් ගත්තත් ආපහු බුද්ධ ජයන්තිය කියවුවාම ඒ භාෂාවට අපි ටිකක් ඉක්මනට පුරුදු වෙනවා. ඒ මූලාශ්‍රද්ධේනේ ඊටම වැදගත් වෙනවා. ඒක තමයි අපි කළ යුතු දේ. ඒ නිසා වෙන පොත්පත් වලින් හොයනවට වඩා ඊටම වටින්නේ අර විදිහට මූලාශ්‍රය අධ්‍යයනයක් කරන එක. මොකද එහෙම නැති වුණොත් එහෙම සමහර වෙලාවට අපි බණ ඇහුවත් මූලාශ්‍ර පෙන්නලා අපි වරද්දට දාන අවස්ථා තියෙනවා. අපි ඒක දකිනවා. අපි හිතන්නේ ත්‍රිපිටකයේ පෙන්නලමයි බණ කිව්වේ කියලා. ඇත්තටම ත්‍රිපිටකයේ පෙන්නලා නෙමෙයි බණ කියලා තියෙන්නේ. දැන් අපි සූත්‍රයක් ගත්තාම දැන් සූත්‍රය කියනවනේ මේ සූත්‍රයේ මේ මුලින්ද පැහැදිලි කරගෙන යනවා. දැන් එහෙම නෙමෙයි යම් කරුණක් ඔප්පු කරන්න ඕන වුණාම අපිට වැරදි දෙයක් දෙන්න පුළුවන් කෙනෙකුට. දැන් හිතන්නකෝ මාතරම් පිතරම් කන්ත්වා රාජානෝගේච කති අම්මයි තාත්තයි දෙන්නම මල්ල ශාස්ත්‍රීය රජවරු දෙන්නම මල්ල නිවන් දකින්න පුළුවන් කියලා දේශනා කරලා ඒක තැනකදී. ඕක ඔය ටික විතරක් පෙන්නලා කෙනෙක් අර්ථ විවරණ කරන්න හැදුවොත් එහෙම අම්මයි තාත්තයිත් මල්ල රජවරුත් මල්ල නිවන් දකින්න කියන ක්‍රමයක් බුදුහාමුදුරු දේශනා කළා කිව්වොත් එහෙම මේක වැරදි අදහසක් නේ. අපි ඒක බලන්න ඕනේ මොකද්ද මේකේ භාවිත කරපු නිර්ණායක කියලා. එතකොට කියනවා අම්මා කියලා කියන්නේ උපදවන නිසා තණ්හාවට, තාත්තා කියලා කියන්නේ අවිද්‍යාවට, අවිද්‍යාව තණ්හා කියන මූලක්ලේශ. මේ ගර්භන ක්‍රමයක් තියෙනවා. ඊටු ටික පරිශීලනය නොකළොත් අර චුට්ට විතරක් බැලුවොත් ඒක බරපතල ගැටලුවක්. ඒ වගේ අපි දකිනවා අද නොයෙක් අර්ථකථන සපයනවා. මම අර ධ්‍යාන ගැන කියනකොට ඒකයි කිව්වේ. අර චුට්ට විතරක් පෙන්නලා කියනවා ප්‍රථම ධ්‍යානෙ කාම සංඥා තියෙනවා කියලා. ජාතිපි දුක්ඛා කියන එක පෙන්නලා කියනවා. ජාතිපි දුක්ඛා කියන වචනේ පෙන්නලා දැන් සත්‍ය විභංග සූත්‍රය කියනවා ජාතිපි දුක්ඛා. ජාතියද දුකයි කියලා මේකේ තේරුම එන්නේ. ඒ යට විග්‍රහ කරනවා යාතිය සත්‍ය සංසත්තානං තම්මිතම්මි සත්තනිකාය ජාති සංජාති උක්කන්ති. ඒ සත්‍යයන්ගේ ඒ සත්තනිකායන් වල උපදිනවා නැවත නැවත උපදිනවා හට ගැනීම ඔක්කොම පෙන්නනවා. ඒ කොටස පෙන්වන්න නැතුව කියනවා ජාතිපි දුක්ඛා කියලා කියන්නේ ජාති පිය දුක්ඛා. ප්‍රිය ජාති දුකයි කියන එක. ඒක බලා ගන්න කියනවා මජ්ක්‍ධිම නිකායේ ප්‍රිය ජාතික සූත්‍රය. දැන් මෙතන කිව්වේ ජාති පිය දුක්ඛා කියලා නෙමෙයි ජාතිපි දුක්ඛා කියලා. ඒක ඊට විග්‍රහ කරලා තියෙනවා. ඒක පෙන්වන්න නැතුව ඒක ඊළඟට දාලා පෙන්නනවා මජ්ක්‍ධිම නිකායේ ප්‍රිය ජාතික සූත්‍රයේ. ඒකෙදි කියනවා ප්‍රිය ජාති නිසා දුක එනවා කියලා. හරි ඒක ඒ සූත්‍රයේ විග්‍රහ කරන දේ. ප්‍රිය ජාති නිසා දුක එනවා කියන එක. මේකේ තියෙන ජාතිපි දුක්ඛා කියන එක. ඒ නිසා මජ්ක්‍ධිම නිකායේ ප්‍රිය ජාතික සූත්‍රයේ පෙන්නලා අහගෙන ඉන්න කෙනාට පැහැදිලි කරනවා ජාතිපි දුක්ඛා කියලා කියන්නේ ඉපදීම දුකයි කියන එක නෙමෙයි. අපි ඔය some kind of කියන්නේ එක වර්ග පුටු ಜಾති මේස ಜಾති අර ಜಾති මේ ಜಾති අන්න ඒ ಜಾති වල තියෙන ප්‍රිය ಜಾති දුකයි කියන එක තමයි මේ කතා කරන්නේ කියලා. දැන් ඒක සම්පූර්ණම වරදක් නේ මූලාශ්‍රය තමයි පෙන්වන්නේ. ඉතින් අහගෙන ඉන්න කෙනා හිතනවා හාමුදුරු සූත්‍ර පිටකේ පෙන්වුවේ ඇත්තටම සූත්‍ර පෙන්වන්නේ නැහැ කියන්න බෑනේ කාටවත්. හැබැයි සූත්‍ර පෙන්නලා කියලා තියෙන වැරද්දක් නේ. ඒ නිසා අර විදිහේ දෙයක් සිද්ධ වෙන නිසා අපි පොඩ්ඩක් ඕක පෙරලලා කියවල බැලුවොත් අපිට පේනවා ජාතිපි දුක්ඛා කියන එක විග්‍රහ කරලා තියෙන්නේ කොහොමද ඒකට යටින් කියලා අපිට බලන්න පුළුවන්. ඒ නිසා මේ සූත්‍ර ගොඩාක් වෙලාවට අපි දකින දේ තමයි මේ උද්දෘත කරන සූත්‍රයේ එහෙම කතාවක් නැහැ. ඒ සූත්‍රයේ තියෙන්නේ වෙනමම කතාවක්. ඒ කතාව වල චූටි වචන දෙකක් පෙන්නලා වහලා තියෙනවා. ඒ නිසා ධර්මය අධ්‍යයනය කරන කෙනෙක් වැදගත්ම දේ තමයි මේ මූලාශ්‍රය අධ්‍යයනය කරන එක, පස්සේ ප්‍රශ්න කරන එක, ඇයි මේක මෙතන මෙහෙම තියෙනවා නම් මෙහෙම කිව්වේ කියලා ප්‍රශ්න කරන එක සහ ඒ සූත්‍ර ගැන අවබෝධයක් තියෙනකොට අපිට තේරෙනවා කාටද වරදින්නේ කියන එක ගැන. ඒ නිසා ඒ සූත්‍ර අවබෝධය ඊටම වැදගත් අපිට. බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ වැරදි කියන එක අද මේ උරුප්පල දක්වන්න හදනවා බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ වැරදි තියෙනවා කියන එක ගැන. ඒක ඊටම මේ ඒක වැරදි සහගත ප්‍රකාශයක්. මම නිකන් උදාහරණයක් ගත්තොත් එහෙම දැන් මේ තියෙන මජ්ක්‍ධිම නිකායේ තුන පොතන පෙරළුණු පිටුවක් ගත්තොත් එහෙම දැන් පච්චේක සම්බුද්ධෝ කියලා වචනයක් තියෙනවා. ඒකට ඒ යටතේ ෆුට් නෝට් එකක් දාලා තියෙනවා පච්චේක බුද්ධෝ කියලා.
පච්චේක සම්බුද්ධෝ කියලා බුද්ධ ජයන්තියේ තියෙනවා. පච්චේක බුද්ධෝ කියලා තියෙනවා. පච්චේක බුද්ධෝ කියලා තියෙන්නේ කොහෙද? මේ එංගලන්තේ තියෙන ත්‍රිපිටකයේ පොත්වල, ඒ කියන්නේ මෙහි පුස්කොළ පොත්වල තමයි පච්චේක බුද්ධෝ කියලා තියෙන්නේ. හැබැයි අනිත් ඔක්කොගෙම ලංකාවේ තියෙන පුස්කොළ පොත් ටිකේ, බුරුමේකේ, තායි එකේ ඔක්කොගෙම තියෙන පච්චේක සම්බුද්ධෝ කියලා. ඒ නිසා ඒක ෆුට් නෝට් එකක් දාලා යටින් දාලා තියෙනවා. එතකොට ඇතැම් තැන්වල ওই වචන දැන් මෙතන ගොඩාක් ඒ විදිහට වචන මේ ෆුට් නෝට් විදිහට දක්වලා තියෙනවා. අනිත් ත්‍රිපිටකවල කොහොමද තියෙන්නේ කියන එක සහ ගැළපෙනම අර්ථය මොකක්ද කියන එක දැනගෙන තමයි මේක යොදලා තියෙන්නේ. ඒ නිසා දැනට යම් සංස්කරණයක් තියෙනවා නම් ඒ සංස්කරණයේ තියෙන ඉතාම වැදගත්ම සංස්කරණය තමයි නිවැරදිම දේ තමයි බුද්ධ ජයන්ති පරිවර්තනයේ බුද්ධ ජයන්ති සංස්කරණය කියලා කියන්නේ. එතකොට මෙන්න මෙහෙම දෙයක් මෙහෙම ගැටලුවක් තියෙනවා. බුද්ධ ජයන්ති පරිවර්තනය සිද්ධ කරනකොට ඒ සිද්ධ කරපු හාමුදුරුවරු නායක හාමුදුරුවරු මොකද කරන්නේ? මෙතන මේ දැන් මුද්‍රණ දෝෂ වෙන්න පුළුවන්කම තියෙනවානේ. මුද්‍රණ දෝෂ ටිකක් පරීක්ෂා කරලා බලලා මෙතන දක්වලා තියෙනවා ශුද්ධි පත්‍රය කියලා එකක් දක්වලා තියෙනවා. එතකොට පොඩි අවාසනාවකට කිරම හාමුදුරුවෝ මුද්‍රණය කරනකොට ශුද්ධි පත්‍රය අයින් කරලා දානවා. ඒ නිසා අර සමහර වචන ගිලිහුණු දේවල් මේ අලුත් එකට එනකොට මේකට එනකොට ඇවිල්ලා නැතිව තියෙනවා. ඒක හදන්න ගිහිල්ලා වරද්දපුවක් තියෙනවා. ස්කෑන් කරලා ගත්ත PDF එක මේ Photoshop වලින් edit කරලා දාන්න ගිහිල්ලා එහෙම වැරදුණු තැනුත් තියෙනවා. එතකොට ඒ නිසා තමයි අපි අලුතෙන්ම පහුගිය දවස් වෙනකොට පරණම බුද්ධ ජයන්ති පරිවර්තනය ආපහු ස්කෑන් කරලා අලුතෙන් හදුවා ඔක්කොම ආපහු. ඒක ටික ආපහු අලුතෙන් කරලා හදුවා. මොකද මේ යන්නේ දැන් අර වැරදි වචන ටිකත් එක්කනේ කියලා. ඒකෙන් කියන්නේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකේ වැරදි කියලා නෙමෙයි. අද ඔය මතය කියන්න උත්සාහවත් වෙනවා මේ බුද්ධ ජයන්ති පරිවර්තනය කරලා තියෙන්නේ විශේෂයෙන් නිවන බලානේ ශ්‍රී ධම්මාලංකාර කියන කෙනා. මේ සුද්ධ කරපු එක බලාගෙනලු මේ පරිවර්තනය කරලා තියෙන්නේ කියනවා. එතකොට සුද්ධ කරපු පරිවර්තනය බලාගෙන කියන්නේ එංගලන්තයේ තියෙන පුස්කොළ පොත් ටික පරිවර්තනය කරනවා ඉංග්‍රීසියට පාලි ටෙක්ස්ට් සොසයිටි එකකින් PTS සංස්කරණය කියන්නේ. ඒකෙදී ඒ සංස්කරණයේදී ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එක විතරක් නෙමෙයි කරන්නේ. ඉංග්‍රීසියට අකුරෙන් පාලි එක ලියනවා. මෙහි තියෙන විදිහට ඒවම් මේ සුතං ඒකං සමයං භගවා කියලා ලියනවා. එතකොට දැන් මේකට පාවිච්චි කරන්නේ මේ පාලි එක. පාලි එක තමයි සුද්ධ කරන්නේ. එතකොට දැන් මේගොල්ලෝ කරන චෝදනාව තමයි අර ට්‍රාන්ස්ලේෂන් එකට අනුව කරලා තියෙනවා. දැන් උදාහරණයක් ඒගොල්ලෝ දක්වනවා මජ්ක්‍ධිමා පටිපදා තියෙනවානේ. මජ්ක්‍ධිමා පටිපදා කියලා වචනයක් තියෙනවා. ඕක ඉංග්‍රීසියෙන් කියනකොට මිදුපාත් මිදුලේ කියන මොකක් හරි එකක් තියෙනවා. එතකොට දැන් ඔය අනුව අපේ තිබ්බලු ඒ ඉංග්‍රීසියෙන් කියපු එක දිහා බලාගෙන මැද මාර්ගය කියලා මධ්‍යම ප්‍රතිපදාව කියලා තිබ්බලු. ඒක වැරදිලු. ඒකේ එන්න ඕනේ මජ්ජි මා පටිපදාව. දැන් ඒක වැරදි කියලා ඒගොල්ලෝ හරි ගස්සන්නේ එහෙම මජ්ජි මා පටිපදා. මත් වෙන එක එපා කියන ප්‍රතිපදාව තමයි මජ්ක්‍ධිමා පටිපදා. එතකොට මේ දැන් අන්ත දෙක දුරු කරලා මැද මාර්ගයට එනවා කියන එක ගැන නෙමෙයි ඒගොල්ලෝ දෙන්න හදන්නේ. එතකොට දැන් ඒගොල්ලෝ ගොඩනගන්නේ අර සුද්ධ කරපු පරිවර්තනයට අනුව මේක පරිවර්තනය කළා කියලා. නමුත් එහෙම දෙයක් නෙමෙයි මෙතනදී සිද්ධ වෙලා තියෙන්නේ. මේක තමයි දැනට ලෝකයේ මේ සම්බන්ධව තියෙන විශිෂ්ටතම සංස්කරණය සහ පරිවර්තනයේ බුද්ධ ජයන්ති පරිවර්තනය. ඒක ඊටමත් විශිෂ්ට ලෙසම සංස්කරණය කරපු පරිවර්තනයක්. අටුවා ටීකා ටිප්පණි හැමදේම පරිශීලනය කළා ඒ එකකටවත් ප්‍රතිවිරුද්ධ නොවන විදිහට ඒ පෙළ වෙනස් නොකළ තිබුණ පෙළම දක්වලා තියෙනවා. දැන් ඒගොල්ලෝ ගොඩනගන මතයක් තමයි එංගලන්තයේ හරි ත්‍රිපිටකයේ තියෙන ලංකාවේ තියෙන ත්‍රිපිටකයේ වැරදි කියන්නේ. ඒක දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි සුද්ධ මොනතරම් බුද්ධිමත් මිනිස්සුද කියන එක. සුද්ධ ලංකාවට ගිහිල්ලා තියෙන තේපොල් රබර් හොයන්න නෙමෙයි. මේගොල්ලෝ කියන විදිහට. සුද්ධ මෙහි ඉඳලා පාලි ඉගෙනගෙන ත්‍රිපිටකය ඉගෙනගෙන වැරදි ත්‍රිපිටකය පුස්කොළ පොත්වල ලියන්න ඉගෙනගෙන ලංකාවට ගිහිල්ලා වැරදි පුස්කොළ පොත්වල වැරදි ත්‍රිපිටකය ලියලා එහි හංගලා තියලා එහි තිබුණ හරි ත්‍රිපිටකය කියවලා හැමතැනින්ම හොරකම් කරගෙන එංගලන්තයට ගෙනල්ලා කෞතුකාගාරේ තියාගෙන දැන් මියුසියම් එකේ බකින්හම් පැලස් එකේ ඔය තැන් කීප එක තියාගෙන හොරෙන් බලනවා. දැන් ඔය අතේ මොනතරම් ප්‍රායෝගිකද කියලා හිතන්නකො මේ සාමාන්‍යයෙන් කොහොමද ඒගොල්ලෝ හරියට වැරදිද තේරුවේ කියලා. ඉතින් අන්න ඒ වගේ තාමත් ප්‍රාථමික මතවාද තමයි ඉදිරිපත් කරන්නේ මෙහි තියෙන හරි ත්‍රිපිටකයේ එහි තියෙන එක වැරදි කියන්නේ. ඉතින් ඒක හරිම භයානක තත්ත්වයක්. මොකද ඒගොල්ලෝ දැනටත් අපේ ව්‍යාකරණ පොතක් තියෙනවා සද්ද නීතිප්පකරණ කියලා. පාලි ව්‍යාකරණ පොතක්. ඒක අපේ සාම්ප්‍රදායික ව්‍යාකරණය. සද්ද නීතිප්පකරණය
දැන් ඒගොල්ලෝ පද කඩන්නේ කොහොමද කියලා කාට හරි ප්‍රශ්නයක් අහන්න පුළුවන්. පාලි පද කොහොමද ඔහොම කඩන්නේ කියලා. ඒගොල්ලෝ ඒකට කළේ මොකද්ද? සද්ද නීතිප්පකරණ කියන ව්‍යාකරණ පොත අස්සට මුදල් දීලා කවුරු හරි යොදවල ඒක අස්සට දැම්මා එක එක කරුණු ටිකක් මේ මෑත කාලේ ඊ පෙරේද වෙච්ච සිද්ධියක්. ඒකල එළියට දැම්ම මෙන්න මේකට අනුව තමයි අපි පද කඩන්නේ කියලා. දැන් අපි ළඟ තියෙන සද්ද නීතිප්පකරණය සහ පුස්කොළ පොතෙන් ලිව්වොත් එහෙම ඒ සද්ද නීතිප්පකරණේ ඔය කතන්දර එකක්වත් නැහැ. හැබැයි අපේ මිනිස්සු යන්නේ නැහැනේ පුස්කොළ පොත කියවල සද්ද නීතිප්පකරණේ බලන්න. ඒගොල්ලෝ හිතනවා පද කඩන පොත මෙන්න මේක තමයි මේ අනුව තමයි පද කඩන්නේ. අනිත් ඒවා ඔක්කොම එක බුද්ධඝෝස හාමුදුරුවෝ ලියපුවා මොනවා හරි කතාවක් කියලා වහලා දාන්න. ඕකම ත්‍රිපිටකයට කළොත් මේ දවස් වෙනකොට ලංකාවේ තනින් තන ප්‍රදර්ශනය කර යනවා මෙන්න අපි ගෙනාව හරි ත්‍රිපිටකය කියලා. ඔය විදිහටම ත්‍රිපිටකය ලිව්වොත් අය ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ කියන මතවාද තියෙන ඔක්කොම ත්‍රිපිටකේ හරි ත්‍රිපිටකේ මෙහෙන් ගෙනිච්ච එකයි කියලා. අර වැරදි ටිකම එළියට දැම්මොත් මොකද වෙන්නේ? ඉතින් ඒක හරි භයානක තත්ත්වයක් අදත් තියෙනවා. ඉතින් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක වීම ඒ ආයතනයන්ගේ ඊටම දුර්වල මට්ටමින් තියෙනවා. ඉතින් ඒ නිසා ලොකු ප්‍රශ්නයක් ඉතින් රටේ තියෙනවා. කොටිම බුද්ධ ජයන්ති පරිවර්තනයේ කිසිම වරදක් නැත්තේ නෑ. ඒක තමයි නිවැරදි පරිවර්තනය. මම ඒකෙන් කියන්නේ යම් තැන්වල මේ මුද්‍රණ දෝෂ නැහැ කියන එක නෙමෙයි. මුද්‍රණ දෝෂ තියෙනවා අපිටත් හසු වෙලා තියෙනවා. අපි ඒව ලකුණු කරලා වෙනම වාරම් තියාගෙන තියෙනවා. සමහර තැන් තියෙනවා ඡේද පොඩ්ඩක් මාරු වෙච්ච තැන් තියෙනවා. අපි ඒ ඡේද ලකුණු කරලා තියෙනවා. ඊළඟ සංශෝධනයකට යනකොට ඒව නැවත නිවැරදි වෙන්න සකස් වෙන්න ඕනේ කියන එක. ඒක මේ අපිට හිතු විදිහට මට වැරදි කියලා හිතුණ කියලා සංශෝධනය නොවේ යුතුයි. යම් විදිහකින් ඒක විද්වත් මණ්ඩලයක් කරා සාකච්ඡා වෙලා සංශෝධනය වෙන්න ඕනේ. ඒ නායක හාමුදුරු ත්‍රිපිටකේ පරිවර්තනය කළේ හරීම කල්පනාවෙන්. අපිට කියනවා ඒ පරිවර්තන මණ්ඩලයේ ඉන්න හාමුදුරු කෙනෙක් ඒ කාලේ ඔය කටයුතු බලාගෙන හිටු කරපු හාමුදුරු කෙනෙක් කියනවා හරිම කොච්චර කල්පනාවෙන්ද ඒක කළේ කියනවනම් සමහර වචන දවස් 3ක් විතර සාකච්ඡා කළා කියන එක වචනයට දවස් 3ක් විතර මේ මණ්ඩලයේ තර්ක විතර්ක වාද විවාද පොත්පත් වලින් කරුණු හෙව්වා කියනවා. පపంచ සංඛා සමුදාචරන්ති කියන වචනයට අර්ථ දක්වන්න ගියාම දවස් 3ක් හරියටම මේ වචනේ සාකච්ඡා කරලා මේකට තියෙන තේරුම මොකක්ද කියලා. ඒ සාකච්ඡා කරලා අන්තිමේටම ආපු තීරණය තමයි මේකේ එන ගැඹුරු අර්ථය වෙන සිංහල වචන වලින් විතරක් කියන්න බෑ. ඒ නිසා මේකේ තියෙන සංස්කෘත විදිහටම මේක එක පාළි නැත්නම් සංස්කෘත විදිහටම තියලා තියෙනවා කියලා තමයි තීරණය කළේ. එච්චර කල්පනාවෙන් තමයි මේ දේවල් කළේ. ඒක සුදුස්සෙකුට අර්ථ විවරණයක් ගන්න පුළුවන් විදිහට ඒක තිබ්බා. ඉතින් ඒක නොසුදුස්සන් අර්ථ විවරණය කරන්න ගියාට පස්සේ අර ඡ පස්ස ආයතන ස්පර්ශ ආයතන 6 කියන එකට චක් කරගත්තා වගේ තේරුම් දෙනවා. ඉතින් ඒ කියන්නේ ඒක ත්‍රිපිටකයට වැරදිලා නෙමෙයි බලන අයට වැරදිච්ච එකක් තමයි තියෙන්නේ. ඇත්තටම එළියට පේන පුද්ගලයෝ ටිකක් තමයි. හැබැයි මේ පුද්ගලයෝ පසුපස්සේ විශාල සංවිධානයක් තියෙනවා. අපි බොහෝ කාලයක් තිස්සේ කටයුතු කරපු නිසා අපි දන්නවා ඒක අභ්‍යන්තරයේ වැඩ කරන සංවිධාන සහ ඒගොල්ලෝ ඒ කාරණාවන් සිද්ධ කරගන්න මුදල්ලගෙන පිළිවෙලවල් පවා අපි කියනවා දැන්වත් භාගයේ තියෙනවා. අපි ඒකට උදව් උපකාර අරගෙන තියෙනවා. මුදා බුද්ධයන් සාදී පවා උදව් උපකාර අරගෙන ඒතරතු බොහොමයක් අපි එකතු කරලා කියනවා. මොකද ඔය පිළිබඳව හොඳටම හොයාගන්න පුළුවන් කොමිෂන් සභා වාර්තාව කියවගන්න බුදු සාසන කොමිෂන් සභා වාර්තාව බලාගෙන ඒ කාලෙම ඔබ විස්තරේ කියලා තියෙන ඉස්සරහට වෙන්නේ මොකක්ද කියන්නේ. දේශපාලන බලයක් සම්බන්ධ නොවි ධර්ම සංගායනාවක් කරනවා කියන එක අද කාලේ ලේසි නෑ. එකක් මානව හිමිකම් කියයි අර දේවල් කියයි මේ දේවල් කියයි. එතකොට නෛතික රැකවරණයක් සැලසෙන්නේ බෑ. දැන් අජාසත් රජුරෝ කියන්නේ මොකද්ද? වන්තේ තොයිහන් ධම්මචක්කම් මයිහන් ආනාචක්කම් කියනවා. නුඹේ වහන්සේලාගේ තියෙන ධම්සක මගේ තියෙන අනසක වහන්සේලා සංගායනා කරන්න කියනවා. රහතන් වහන්සේලාටවත් සංගායනාව කරන ප්‍රදේශෙ වස්සසන්න දෙන්නේ නැහැ. අනිත් රහතන් වහන්සේලාටවත් වස්සසන්න දෙන්නේ. එහෙම තමයි සංගායනාව කෙරුණේ. ඒ තරම් රටවරණයක් කරලා අශෝක රජුගේ කාලේ 60000ක් සිවුරු ගලවලා යවනවා. තුන්වෙනි සංගායනාවේදී ආමුදුරු 1000 සංගායනාව කරන්නේ. 60000ක් සිවුරු ගලවලා යනවා. එතකොට ඒ තරම් ශෝධනයක් බලාත්කාරයෙන් නිද කරන්න කැමැත්තෙන් ඒ යනවා නෙමෙයි. එතකොට කරන්න පුළුවන්කම ලැබුණේ රාජ්‍ය බලයත් ඒකට යෙදුණු නිසා. ඉතින් ඒ වගේ රැකවරණයක් සලසන නෛතික ආරක්ෂාවක් සලසනවා කියන එක ටිකක් ප්‍රායෝගිකව එහෙම කරන්න අවශ්‍යයි. සියලුම දෙනාට නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. කායික මානසික
සැනසෙල්ල පුරා කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කරනවා. අභිවාදන සීලස නිච්ඡම්මතා පුචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුර්වර්ණ ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවචේතු නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. ඇත්තටම එළියට පේන පුද්ගලයෝ ටිකක් තමයි. හැබැයි මේ පුද්ගලයෝ පසුපස්සේ විශාල සංවිධානයක් තියෙනවා. අපි බොහෝ කාලයක් තිස්සේ කටයුතු කරපු නිසා අපි දන්නවා ඒක අභ්‍යන්තරේ වැඩ කරන කාර්යයන් සහ ඒගොල්ලෝ ඒ කාරණාවන් සිද්ධ කරගන්න මුදල්ලගෙන පිළිවෙලවල් පවා අපි පිළිබඳව දැනුවත් භාවයේ තියෙනවා. අපි ඒකට උදව් උපකාර අරගෙන තියෙනවා. මුදා බුද්ධයන් සාදී පවා උදව් උපකාර අරගෙන ඒතරතු බොහොමයක් අපි එකතු කරලා තියෙනවා. මොකද ඔය පිළිබඳව හොඳටම හොයාගන්න පුළුවන් කොමිෂන් සභා වාර්තාව කියවගන්න බුදුසසුන කොමිෂන් සභා වාර්තාව බලාගෙන ඒ කාලෙම ඔබ විස්තරේ කියලා තියෙන ඉස්සරහට වෙන්නේ මොකක්ද කියන්නේ. ග්‍රැජුවේෂන් අපු විනාශකාරී පුත්‍රයෝ තමයි. ඒකද මේ අය බිහි වෙනව නෙමෙයි මේ අය බිහි කරනවා සහ මේ අය ප්‍රොමෝට් කරන්න අවශ්‍ය වෙනම බලවේගයක් තියෙනවා. සමහර වෙලාවට ඔය කැඩිලා ආපු හාමුදුරුවෝ ඉන්නවා. ඒ තැන් වලින් ආපු අය ඒ ආපු හාමුදුරුවෝ අපිත් එක්ක කියනවා ස්වාමීන් අපි දැනුවත් කවුරුත් එහෙම නැහැ. නමුත් පුදුමාකාර විදිහට අස්වාභාවිකව සම්බන්ධ වෙනවා කියලා කට්ටිය. දැන් බණ කියාගෙන යනකොට වැරදි දෙයක් කියනකොට දායකයෝ විදිහට ඇවිල්ලා ඒක ප්‍රොමෝට් කරන්න උදව් කරනකොට සමාජගත වෙන්නේ මොකද? අර වැරදි දේ. අනේ ඒක ඉස්සරහට දාන්න පුදුමාකාර විදිහට කට්ටිය සම්බන්ධ වෙනවා. බණක් තියනවා කියලා බෝඩ් එකක් දැම්මම 2000ක් ඇවිල්ලා පේන මට්ටමට ලොකු ප්‍රචාරයක් තියලා ඒ දේ කරන්න වෙනම පිරිසක් ඒකට මුදල් වියදම් කරලා කරන්න පිරිසක් ඉන්නවා කියන්නේ. ඒක ඒගොල්ලෝ කියලා නෙමෙයි දායකයෝ විදිහට ඇවිල්ලා කියලා. හැබැයි ගැටලුව තියෙන්නේ ඒ හැමදෙරු නිවැරදි වෙලා නිවැරදි දේ කියන්නේ ගත්ත විතරයි අර කරපු දේවල් ඔක්කොම අර දීපු ප්‍රසිද්ධිය එහෙම හදාගෙන. ඊට පස්සේ දැන් දේශනා ප්‍රසිද්ධ නැහැ. දැන් දේශනාවෙන් ස්පොන්සර් කරලා දාන්නේ නැහැ. දැන් අර දෙන මාධ්‍ය ආවරණය දැන් නැහැ. ඉතින් ඒ කිසි පිටිපස්සෙන් ඉන්න ලොකු සංවිධානයක්. අපි කැමති සිහිපත් කරන්නට ධර්මයේ කියන එක බොහොම ගැඹුරු දෙයක් වෙන්න පුළුවන්. ධර්මයේ ගැඹුරුයි කියනකට වඩා සුදුසුයි අපේ නිවන නොගැඹුරුයි කියන එක. ඒ නිසා තේරුම් ගන්නකොට මම බලාපොරොත්තු වෙන්නේ මේ කතා කරපු කොහොම සියල්ලක්ම තේරුම් යාවි කියන එක. හැබැයි අපි පරිස්සමෙන් ධර්මයේ තේරුම් ගන්න ඕනේ. අපි වෙනද දැනගත්ත දෙයකට වඩා වැඩි දෙයක් එක දෙයක් හරි දැනගත්තා නම් ඒකත් ලොකු දෙයක්. මම සාමාන්‍යයෙන් හැම වෙලාවෙකදීම කියන්නේ මොකක්වත්ම තේරුම් නැත්නම් ඒකත් ලොකු දෙයක් කියලා. ඒ බෞද්ධයෙක් විදිහට අපි මේ මෙච්චර දර්ශනයක මොකක්වත්ම තේරුනේ නැත්නම් තේරුණ කෙනාට වඩා අපි අප්‍රමාදී වෙන්න ඕනේ. කෙනෙකුට තේරුණා නම් තේරුණ කෙනාට වඩා නොතේරුණු කෙනා තමයි උත්සාහවත් වෙන්න ඕනේ තේරුම් ගන්න. තේරුම් ගන්න බැරි කමක් නැහැ. කාටවත් උත්සාහ ගැනීම තුළ තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. දහම සරල කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. සමහරව ප්‍රශ්න කරනවා සුනීත සෝපාකලත් නිවන් දැක්කේ ඔච්චර ගැඹුරු දහමක් අහලාද කියලා. සුනීත සෝපාකල දැක්ක නිවන ගැන කතා කරන ගොඩාක් දෙනෙකුට අමතකයි සත්‍යක නිවන් දැක්කේ නැහැ කියලා. සත්‍යක කියන්නේ පඬිතෙක් ඉගෙනගත්ත කෙනෙක්. එදා සමාජයේ හිටපු මහා වාදියෙක්. එයාට නිවන් දකින්න බැරි වුණා. සුනීත සෝපාක නිවන් දැක්කා. සෝපාක හාමුදුරුවන්ගෙන් එක කියන්නේ මොකද්ද කියලා අහනකොට දුන්න උත්තරේ තමයි සබ්බේ සත්ත ආහාරට්ඨිතිකා සියලු සත්වෝ ආහාරයෙන් එහෙම නැත්නම් ප්‍රත්‍යයෙන් යටෙත් කියන උත්තරේ. ප්‍රත්‍යයෙන් යටෙත් කියන උත්තරේ ප්‍රත්‍ය ධර්මතා ටික මොනවද කියලා ඔය සූවිසි ප්‍රත්‍යයෙන් විස්තර කරලා ඉන්න පුළුවන් උත්තරයක් තමයි සෝපාක හාමුදුරුවෝ එක කියන්නේ මොකද්ද කියලා අහනකොට දුන්න උත්තරේ. එතකොට හිතන්නකෝ අවුරුදු 7ක් වුණාට වයස එතන නුවණ කොච්චරද කියලා. නුවණට ඇඟ නැහැ. ඒකට ඇඟ අවශ්‍ය නැහැ. එතන මහා නුවණක් තිබුණා. එතන මහා ප්‍රඥාවක් තිබුණා. ඒ ප්‍රඥාව නිසා තමයි ධර්මයේ තේරුම් ගත්තේ. එහෙනම් ඒ ඇඟ දිහා බලලා අවුරුදු 7න් ඔක තේරුම් ගත්තා නම් ඔක එච්චර ගැඹුරු වෙන්න බෑනේ කියලා ධර්ම සරල කරන්න උත්සාහවත් වෙන්න එපා. ඒක කරන්න බෑ. ධර්ම කොහොමද ගැඹුරු දෙයක් සියුම් නුවණින් තමයි දැනගන්න තියෙන්නේ. නැත්නම් නුවණ නැත්නම් සදායි මේ ධර්මයේ කියන්නේ. ඒ නිසා කවුරුත් අප්‍රමාදී වෙන්න අපි බණ දැනගෙන ඉපදුන නෙමෙයි. මම කියන්නේ නේද කියලා හරි බණ අහලා මේක ටිකක් හිතට දියුණු කරන්න පටන් අරගෙන තමයි අපි මේක තේරුම් ගත්තේ. ඒ නිසා කාටවත් බැරි කමක් නැහැ. ටිකක් හැබැයි වැඩිපුර උත්සාහවත් වෙන්න. ධර්මයේ හේවුවට කමක් නැහැ. අර වැරදි මතවාද වලට රැවටිලා මහා අකුසල් සිද්ධ කරගන්න එපා. ඒක මහා භයානක
අකුසල් බරපතල අකුසල්. ඒ නිසා ඒ තැන්වල ඒ විදිහේ දේවල් සිද්ධ කරගන්නත් එපා. කවුරුත් කල්පනා කරගන්න අද දවසේදී මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ශක්තිය අපි මේ වෙලාවේදී අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ ධර්මාචාර්ය අවසරයි මහා කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට මහා කඩවල රත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම දෙනා ඉෂ්ඨකාරක සියලුම දේවගණ සමූහය සියලුම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා දෙවියන්ටත් උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසල ශක්තිය හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියනවා. සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා කායික මානසික සැනසෙල්ල පුදා කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියනවා. අභිවාදන සීලස නිච්ඡම්මතා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුර්වේද ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචේතු නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු